සිත්නෙත් අසපුව ධර්මදේශනාව ආරම්භ කරන්නටයි අපි මෙලෙස සූදානම් වන්නේ. මේ උතුම් වූ ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිඅත්ත කණ්ඩිය සඳුන්පුර පදිංචි ඊ.ඒ. ගාමිණී එදිරිසිංහ, ශ්‍රීමති එදිරිසිංහ, ගෞතමී එදිරිසිංහ, දීඝාභය එදිරිසිංහ සහ සඳරුවන් කෝදාගොඩ කියන පින්වන්ත පිරිස විසින්. ඒ සීල දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔබේ ජීවිතය දහමින් සුවපත් කරන්නට ගෞරවනීය ආරාධනාවයි මේ. ඒ ආරාධනාව බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාද ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා මහා කරුණිකං නාථං ඤය සාගර පාරගුං වන්දේ නිපුන ගම්භීර විචිත්‍ර ණය දේශනං විඤ්ඤාචරණ සම්පන්නා යේන නියන්ති ලෝකතෝ වන්දේ තමුත්තමං ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං සීලාදි ගුණ සම්පන්නෝ තිතෝ මග්ග ඵලේසු යෝ වන්දේ අරිය සංඝං තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා තිතං යථා පනිතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී. අතිපූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් සිත්නෙත් අසපුවෙන් මිහිරි බණපදයක් අසන්නට සිත පහදවාගෙන සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂම වේවා. මේ අමා ධර්මය අවබෝධ වේවා. සසර දුක්ගිනි රස නිමා වේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ දෙහිඅත්ත කණ්ඩිය සඳුන්පුර පදිංචි ඊ.ඒ. ගාමිණී එදිරිසිංහ, ශ්‍රීමති එදිරිසිංහ, ගෞතමී එදිරිසිංහ, දීඝාභය එදිරිසිංහ කියන මේ පින්වත් පිරිස සහ සඳරුවන් කෝදාගොඩ කියන ඒ අත් බොහොම ශ්‍රද්ධාවෙන් පින්බර අරමුණු සිත්හි තබාගෙන මේ උතුම් ධර්ම දානය අද ලබා දෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව ඒ අරමුණු සඳහන් කරමින් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ දක්වා මේ අමා ධර්මය ශ්‍රද්ධාවෙන් නුවණින් ශ්‍රවණය කරලා ජීවිතාවබෝධය පිණිස
උපකාර කරගනිත්වා කියලා මම සිහිපත් කරනවා. පසුගිය දේශනා මාලාවේදී පින්වත් හැමදෙනාම දන්නවා සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේහි කායානුපස්සනා සතිපට්ඨානයට අදාළ ආනාපාන සති භාවනාව නැත්තං ආනාපාන පබ්බය, ඉන් අනතුරුව ඉරියාපත පබ්බය, ඉන් අනතුරුව සම්පජඤ්ඤ පබ්බය, ඉන් අනතුරුව පටික්කුල මනසිකාර පබ්බය කියන මේ කොටස් අපි ඉගෙන ගන්නට යෙදුන විස්තර විභාග සහිතව. අද අපට සාකච්ඡා කරන්නට තිබෙන කොටස තමයි ධාතු මනසිකාර පබ්බය. ඒ කියන්නේ මේ රූපකය ධාතු වශයෙන් මෙනෙහි කරමින් සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය ඉක්මවා ඒ තුල ඇති මුලාවෙන් අත මිදී ධර්මාවබෝධය ලබා සසර දුක්ගිනි නිවා කර ගැනීම පිණිස වදාළ භාවනා මාර්ගයක්. ඒ කියන්නේ ධාතු මනසිකාර භාවනාව. මොහොම ගැඹුරු භාවනාවක්. තීක්ෂණ නුවණ තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ භාවනාව අනුදැන වදාලා කොයි කාට වුණත් කරන්නට පුළුවන්. එනිසා හැමදෙනාම බොහොම සාවධානව මේ කියා දෙන ක්‍රමයට අනුව මේ භාවනා මාර්ගය සම්පාදනය කරගන්නට කටයුතු කරන්න. ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ඊළඟට කොට්ටාස භාවනාව නැත්තම් කේසාලෝමාදී වශයෙන් මේ භාවනාවන් තම තමන්ගේ ජීවිතයට ගලපා ගන්නකොට මේ භාවනාවන් හතරින් එකක් හෝ දෙකක් හෝ කිහිපයක් හෝ ඊටාම දැනෙන විදිහට ඔබේ ජීවිතය තුළින් සම්පාදනය කර ගැනීමේ භාග්‍යය පින්වත් ඔබට තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව මේ කියා දෙන දහම් කරුණු ජීවිතයට ගලපා ගන්නට ඔබ දක්ෂ වෙන්න. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු මනසිකාර පබ්බයේදී පුනච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං යතහා ඨිතං යතහා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති. මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව නැත්නම් ශ්‍රාවකයා මේ කය, මේ ශරීරය තියෙන ආකාරයෙන් පිහිටි ආකාරයෙන් ධාතු වශයෙන් වෙන්වෙන්ව බලනවා. කොහොමද? අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, මේ ශරීරයේ පඨවි ධාතුන් තියෙනවා, ආපෝ ධාතුන් තියෙනවා, තේජෝ ධාතුන් තියෙනවා, වායෝ ධාතුන් තියෙනවා. එතකොට මේ කය අසුරු කරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන් පිහිටා තිබෙනවා කියන මේ කාරණය නුවණින් විමසා බලනවා. එතකොට මේ ධාතු මනසිකාර භාවනාව ඔය පඨවි කසිනාදී වගේ ප්‍රඥාප්තියක් සලකමින් නෙමෙයි භාවනා කරන්නේ. ඊළඟට නීල කසිනාදීෙන් වර්ණ මාත්‍රයක් අරමුණු කිරීම වශයෙන්ුත් නෙමෙයි. ඊළඟට විදර්ශනා භාවනාවේදී සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී බව සලකමින් භාවනා කරන්නේ. එහෙමත් නෙමෙයි මේ ධාතු මනසිකාරයේදී ඒ ධාතුන්ගේ, ඒ කියන්නේ පඨවි ධාතුවේ කරකශ භාවය ආදී ඒ තමාට අදාළ ලක්ෂණය සැලකීම වශයෙන් තමයි මේ භාවනා මනසිකාරය දියුණු කරන්නේ. මේ චතු ධාතු වවත්තානේ නැත්තම් ධාතු මනසිකාර භාවනාව, ඒකටම තමයි චතු ධාතු වවත්තානේ කියලා කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ සංක්ෂේප වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. හැබැයි මහා හත්තිපදෝපම සූත්‍රයේ, මහා රාහුලෝවාද සූත්‍රය, ඒ වගේම ධාතු විභංග කියන සූත්‍රයන්හි විස්තර වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තීක්ෂණ නුවණක් ඇති ධාතු කම්මඨාන භාවනාව වඩන ශ්‍රාවකයාගේ වශයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේ ඒ ධාතු මනසිකාර්ය සිද්ධ කරන හැටි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූත නැත්තම් මේ සතර මහා ධාතු අනුව මේ ශරීරය දිහා බැලීම කොහොමද සිද්ධ කරන්නේ කියලා උපමාවකින් දේශනා කරනවා. බොහෝසෙයින් මේ සතිපට්ඨාන භාවනාවේදී නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපමා උපමේය වශයෙන් කියා දෙනු ලබන, උගන්වනු ලබන භාවනාව දේශනා කරනවා. නැත්නම් ශ්‍රාවකයාගේ හදවතෙහි පිහිටවන්නට මා කරුණාව දක්වනවා. සයතහාපි භික්කවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීමා. එහෙමයි මේ ධාතු මනසිකාරයේදී උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, දක්ෂ වූ ගව ඝාතකෙක් හෝ එහෙම නැත්නම් ගවයන් ඝාතනය කරන කෙනෙකුට සහයෝගය දෙන අතවැසියෙක් හෝ චාතුම් මහා පතේ බිලසෝ පටි විභජිත්වා අනිසින්නෝ අස සතරමං හන්දියක විකිනීම පිණිස ගව දෙනක මරලා කොටස් වශයෙන් බෙදලා
විකිනෙන තුරු බලාගෙන ඉන්නවා. ඒව මේව කෝ භික්කවේ භික්ඛු මහණෙනි අන්න ඒ වගේ මේ ශාසනයේ භික්ෂුව නැත්තම් ශ්‍රාවකයා ඉමමේව කායං මේ ශරීරය යථා ඨිතං යථා පනිහිතං සිටිවනම සිටගෙන එහෙම නැත්නම් මේ ශරීරයේ ඉරියව්වේ පිහිටි ආකාරය අනුව බලමින් ධාතුසෝ පච්චවෙක්ඛති ධාතු වශයෙන් නුවණින් මෙනෙහි කරනවා. කොහොමද? අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. මේ ශරීරයේ පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා කියලා මෙන්න මේම නුවණින් මෙනෙහි කරනවා. නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ විදියට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ කයෙහි හෝ අන්‍යයන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරනවා. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ තරුණගේ කයෙහි මේ ස්වභාවයක්මයි පවතින්නේ, මේ ධාතු ස්වභාවයක්මයි පවතින්නේ කියලා නුවණින් විමසා බලනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ සතර මහා ධාතුන් හටගන්නේ කොහොමද? ඒ සතර මහා ධාතුන් නැසී යන්නේ කොහොමද කියන මේ කාරණයක් විමසනවා නුවණින්. එයයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා වදාළේ. අනතුරු සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සතර මහා භූත කොහොමද හටගන්නේ, කොහොමද නිරුද්ධ වෙන්නේ කියන කාරණයක් නුවණින් විමසා බලමින් වාසය කරනවා. ඉතින් පින්වතුනි, මෙහිදී ඔබ සතු දහම් දැනුම ඉතාම වටිනවා. ඒ දහම් දැනුම දියුණු කර ගැනීමත් වටිනවා. දැන් ඔබට මේ ධාතු මනසිකාර භාවනාව සිද්ධ වීම පිණිස දහම් දැනුමක් නොතිබේ නම් මේ කියා දෙන කාරණා සටහන් කරගනිමින් හොඳට මේ දේශනා නැවත නැවත අසමින් ඔබ භාවනාවේ යෙදෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා එලෙසින් යම් භික්ෂුවක් නුවණින් විමසනකොට ධාතු වශයෙන් මේ ශරීරය විමසනකොට ඔහුට වැටහෙනවා අත්ථී කායෝතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. මෙසේ ධාතු මාත්‍ර වූ ශරීරයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලෙක් මේ තුල නැහැ කියන මේ කාරණය හොඳට සිහි වෙනවා. සිහිය එළඹ, නුවණ එළඹ ඔහුට සිහි නුවණින් මේ කාරණේ තේරුම් ගැනීම පිණිස උපකාර වෙනවා. ඒ එළඹ සිටි සිහියත් එළඹ සිටි නුවණත් මතුමත්තට ඒ සිහිය ඒ නුවණ දියුණු වීම පිණිසම උපකාර වෙනවා. එයයි යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය කියලා වදාළේ. අනිසිතෝච විහෙරති. එහෙම දකිනකොට ඒ පුද්ගලයාට තෘෂ්ණා දෘෂ්ටි ඇති වෙන්නට ඉඩක් නැහැ. එනිසා තෘෂ්ණාවෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා මෙතන තියෙන ධාතු මාත්‍රයක් පමණයි, සත්ව පුද්ගල වශයෙන් ගන්නට යමක් නැහැ කියන කාරණේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගන්නවා. නචකින්ච ලෝකේ උපාදීයති. එතකොට යාට මේ ලෝකේ කිසිම තැනක් උපාදාන වශයෙන් ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. ආත්මීය වශයෙන් දක්නා දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට එවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ ශාසනයෙහි භික්ෂුව ඔන්න ඔය විදිහට කායානුපස්සන භාවනාව කරනවා කියලා මේ ධාතු මනසිකාර පබ්බය, ධාතු මනසිකාර භාවනා කොටස බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කොට වදාලා. ඉතින් මේ කියා දීපු මේ කොටස ගැන අපි දැන් විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. ඔබට ඊට පහසුවෙන් මේක හිතේ තබාගෙන සාමාන්‍ය ජීවිතයට ගලප ගන්න පුළුවන් ආකාරයෙන් මම ඔබට කියලා දෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. ඉතින් ඒ කාරණේ වෙත හොඳට සිහිය නුවණ යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා ඨිතං යථා පනීතං. මේ ශරීරයේ තියෙන ඉරියව්වකට අනුව මේ ශරීරයේ පිහිටා තියෙන ආකාරයකට අනුව ගමන් කරමින් නම් ඉන්නේ. එහෙම නැත්නම් වැතිරිලා නම් ඉන්නේ. මොනියම් වූ හෝ ඉරියව්වකින් පසු වෙද්දී ධාතු වශයෙන් මේ ශරීරය දිහා බලන්න, රූපය දිහා බලන්න. අත්ථීමස්මින් කායේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුති. මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හතරක් තියෙනවා. ඒ ධාතු හතරක් මිසක් සත්ව පුද්ගල ස්වභාවයක් මේ තුල නැහැ. ඒ ධාතුන් යම් බඳු හේතුවකින් නම් සකස් වෙන්නේ. ඒ හේතු ඇතිතාක් ඒ ධාතුන් පවතිනවා. හේතු නැති වෙන්නේ ධාතුන් නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ කාරණේ නුවණින් විමසා බැලීමයි ධාතු මනසිකාරයේදී සිද්ධවන්නේ. ඔබ මීට කලින් ඉගෙන ගත්ත පටික්කුල මනසිකාර පබ්බයේවත් කොට්ටාස භාවනාව. එහිදී කේසාලෝමා ආදී කොටස් 32ක් පිළිබඳව ප්‍රතිකූලාකාරයෙන් බලන හැටි. සාමාන්‍ය ලෝකයා බලන්නේ සුභ ආකාරයෙන්, ඉෂ්ඨාකාරයෙන්, ප්‍රියාකාරයෙන්, මනාපාකාරයෙන්. නමුත් අපි එලෙසින් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස මුලාවෙන් අත මිදලා තත්වාකාරයෙන් බලමින් වාසය කරනවා. එතකොට ඒ කේසාදී එක කොට්ටාසයක් පාසා ආකාර පහකින් බලන හැටි ඔබ ඉගෙන ගත්තා. වර්ණ වශයෙන්, සංතහන වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන්.
ඉතින් මෙලෙසින් ඒ කේසාදී කොට්ඨාසයන් පිළිබඳව යම් බඳු අවබෝධයක් ඇති කරගෙන ඉන්න ඔබට සති සමාධි ප්‍රඥා දියුණු කරන ශ්‍රාවකයාට මේ ධාතු මනසිකාර්ය අනුසාරයෙන්ද රූපකය දිහා බැලීමේ ක්‍රමය තථාගතයන් වහන්සේ දේශනා කළා. බොහෝ සෙයින් ප්‍රඥාවන්ත ශ්‍රාවකයා අරමුණු කරගෙනයි මේ ධාතු මනසිකාර්ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තීක්ෂණ නුවණ තියෙන කෙනාටයි මේ ධාතු මනසිකාර්ය බොහෝ සෙයින් විෂය වන්නේ. ඉතින් ඔබ මට තීක්ෂණ නුවණ නැtei කියා මේක අතහරින්නේ නැතුව ඔබ ඔබේ ශක්ති පමණින් පුහුණුවේ යෙදෙන්න. එතකොට නුවණ පහළ වෙනවා, ඥානෙ උපදිනවා. ඒ දක්වා ඔබ උත්සාහයෙන් මේ කියා දෙන භාවනාව ජීවිතයට ගලප ගන්නට ඕන. එහිදී මේ ශරීරය සතර මහා ධාතුවක් ලෙසනේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අතර පඨවි ධාතු, අත්ථේමස්මින් කායේ පඨවි ධාතු. මේ ශරීරයෙහි පඨවි ධාතුවක් තිබේ. මොකක්ද පඨවි ධාතුව කියලා කියන්නේ? කර්කශ භාවය ස්වභාව කොට ඇති ධාතු කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි සත්ව නොවන, පුද්ගල නොවන, සත්ව පුද්ගල ස්වභාවයක් නැති දේ කියන කාරණේ. අත්තනෝ ස්වභාවන් ධාරයෙන් තීති ධාතු කියලා විස්තර කරන්නේ. එතකොට මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ රූපය සම්බන්ධයෙන් ධාතු පහකුත් ඒ වගේම නාමය සම්බන්ධයෙන් එක ධාතුවකුත් හැටියට ඔය ෂඩ් ධාතු මනසිකාර්ය නම් වූ භාවනාව දේශනා කරන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඊළඟට විඥාන ධාතු. මේ ධාතු 6 අනුව තමයි මේ ජීවිතය දිහා බලන්න කියලා සූත්‍රාන්ත ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධාතු කියන වචනේ තේරුම සත්ව පුද්ගල ස්වභාවයක් නොවන, නැත්නම් සත්ව පුද්ගල ස්වභාවයක් නැති දේ කියන කාරණේ ධාතු කියලා කියන්නේ. එතකොට පඨවි කියන මේ වචනේ තේරුම තමයි සාමාන්‍යයෙන් ගත්තොත් පස කියන අර්ථය. එතකොට පඨවි ධාතුව කියන මේ කාරණය තුලින් අදහස් කරන්නේ සත්වයක පුද්ගලයක නොවන පස කියන අදහසක්. හැබැයි මේ මුලින් මෙහෙම කියා දුන්නට සූත්‍රාන්ත ක්‍රමය සහ අභිධර්මය කියන මේ දේශනා විලාශයන්හි මේ කාරණේ කියා දෙන ආකාරය ශ්‍රාවකයා නුවණින් විමසන්නට ඕනේ, නුවණින් තේරුම් ගන්නට ඕන. පඨවි ධාතුව කියන්නේ පස කියලා ඉඳුරාම ගන්නව නම් ඒක වැරදි. කිසිම තැනක පඨවි ධාතුවට තනි පැවැත්මක් නැහැ. ආපෝ තේජෝ වායෝ ධාතුන්ට තනි පැවැත්මක් නැහැ. මේ ධාතු සතර ඔවුනොවුන්ට සහයෝගයෙන් තමයි පවතින්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ එක් එක් ධාතුවකගේ ප්‍රමාණය අභිධර්ම ක්‍රමේනුත් සූත්‍රාන්ත ක්‍රමේනුත් ශ්‍රාවකයන් වෙත උගන්වා වදාලා. එතකොට අභිධර්ම ක්‍රමය අනුව ගත්තොතින් රූප කලාපයක ධාතු 4ම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට අමතරව වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප පිළිබඳ වූ උපාදා රූපයන් අන්තර්ගත වෙනවා. එතකොට කුඩාම රූප කලාපය අභිධර්ම ක්‍රමයට අනුව ගත්තොත් ශුද්ධාෂ්ටක රූප කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒ විදිහට තමයි තථාගතයන් වහන්සේ මේ රූපයේ පැවැත්ම පිළිබඳව දේශනා කරන්නේ. එතකොට කෙස්ලොම් ආදී මේ ශරීර අවයවයන්හි කොටස්වල වගේම ඊතාසියුම් වූ චන්ද්‍රාලෝක, සූර්යාලෝක ආදී පවා මේ සතර මහා ධාතුම පවතින නැත්නම් සුද්ධාෂ්ටකයන්ම පවතිනවා. එතකොට ඒ අභිධර්ම ක්‍රමයට අනුව මේ ධාතු විභාගය ඊටාම සූක්ෂමයි, ගැඹුරු නුවණකින් ඒ දෙස බලන්නට ඕන. හැබැයි සූත්‍ර පිටකයේ තුල තථාගතයන් වහන්සේ මේ උත්සන්න භාවය නැත්නම් පඨවි ධාතු උත්සන්න භාවය යමකද ආන්නේදී පඨවි ධාතුවයි කියලා උගන්වනවා ශ්‍රාවකයාගේ පහසු අවබෝධය පිණිස. පඨවි ධාතු උත්සන්න වූ දේ පඨවි ධාතුව ලෙස ඒ අනුව සලකනවා. ආපෝ ධාතු උත්සන්න වූ දේ ආපෝ ධාතුව හැටියට සලකනවා. වායෝ ධාතුව උත්සන්න වූ දේ වායෝ ධාතුව ලෙසත්, තේජෝ ධාතුව උත්සන්න වූ දේ තේජෝ ධාතුව ලෙසත් සලකනවා. එතකොට මේ විදිහට ශ්‍රාවකයාට ඉතා පහසුවෙන් භාවනාව ඉදිරියට කරගෙන යන්න සති සමාධි ප්‍රඥා දියුණු කිරීම පිණිස. ඒ වගේම මේ සතර මහා ධාතුන් අධ්‍යාත්ම බාහිර තමාගේයි සලකන, තමාගේ නොවේයයි සලකන ආදී ප්‍රභේදයකින් මේ උතුම් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය මහා හත්තිපදෝපම සූත්‍රයේහි මේ ධාතු කර්මස්ථානයේ විස්තර කරන තැන භාග්‍යවතුන් වහන්සේ තමාගේයයි සලකන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත හතර නැත්තම් මේ ධාතු සතර විස්තර වශයෙන් දේශනා කරනවා. කතමා චාවසෝ අධ්‍යාත්තිකා පඨවි ධාතු. එවත්නි මේ අධ්‍යාත්තික නැත්තම් තමාගේයයි සලකන තම ශරීරයට ඇතුළත් වූ පඨවි ධාතුව යනු කුමක්ද? එහිදී දේශනා කරනවා
යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් තමා පිළිබඳව වූ යම් කර්කශක භාවයක් වේද හලු භාවයක් වේද මෙය මාගේ කියලා තෘෂ්ණාවෙන් ලංකර ගත්තා වූ යමක් වේද එහෙම නැත්නම් තද භාවය තුලින් සෙසු සහජාත ධාතුන්ට පිහිටීමට උපකාර වෙනවද ආන්නයකට කියන පඨවි ධාතුව කියලා. ඒතකොට සහජාත සෙසු ධාතුන් කිව්වම ආපෝ තේජෝ වායෝ. ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතුත්‍රයට පිහිටීමට ආධාරය යමක්ද ආන්නයක පඨවි ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ශරීරය සම්බන්ධයෙන් ගත්තොතින් කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට මිඳුළු වකුගඩු හදවත අක්මාව දලඹුව බඩදිව ඊළඟට පපුව අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර ඊළඟට හිස් මොළය කියන මෙන්න මේ කොටස් 20 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත් පඨවි ධාතුව නැත්නම් තමාගේ ශරීරය පිළිබඳව වූ පඨවි ධාතුව කියලා. එතකොට ඔබ මෙහිදී කෙස් කියන්නේ පඨවි ධාතුවයි කියලා හඳුනා ගනිද්දී මේ සෑම කෙස් කසක් තුළම ශුද්ධාෂ්ටක රූප කලාපය අපමණ ප්‍රමාණයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. එතකොට ඒ රූප කලාපයන් විශාල ප්‍රමාණයක එකතුවකින් තමයි කෙස් ගහක් සකස් වෙන්නේ. නමුත් ඒ කෙස් ගසේ පඨවි ධාතුවේහි ඇති කක්කල භාවය රළු භාවය උත්සන්න නිසා තවත් ආකාරයකින් කිව්වොත් ආපෝ ධාතුවේහි ආබන්ධන ගතිය උත්සන්න වූ නිසා ඒ කෙස් පඨවි ධාතුව ලෙස හඳුනා ගන්නවා අවබෝධ කර ගන්නවා. ආන්න එහෙමයි ඔබ තේරුම් ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තමාගේ ශරීරයට අයත් ආපෝ ධාතුව කුමක්දයි දේශනා කරනවා. අජ්ජත්තික ආපෝ ධාතුව කියන්නේ කුමක්ද? පිත්තසෙම ඒ වගේම පූයා ලේ දහඩිය මේද තෙල් කඳුළු වුරුණු තෙල් කෙල ඒ වගේම සොටු සඳ මිදුළු මුත්‍රා මෙන්න මේ 12 කොටස වගේම තවත් ශරීරයේ ආබන්ධන ලක්ෂණයෙන් යුක්ත වූ යම් කිසිවක් වේන ඒ සියල්ලම ආපෝ ධාතුවයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පඨවි ධාතු කොටස් 20 සහ ආපෝ ධාතු කොටස් 12 ඊතා හොඳින් කටපාඩම් කරගෙන පුහුණු කරන හැටි පටික්කුල මනසිකාර පබ්බයේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබත් ඒ කාරණේ ඊතා හොඳින් සිහිය තබාගෙන ඊතා හොඳින් ඒ දත්තින්සාකාර භාවනාව කොට්ඨාස භාවනාව එමෙ නැත්නම් පටික්කුල මනසිකාරය සිදු කරන්නට ඕන. ඊළඟට තේජෝ ධාතුව පිළිබඳව දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ. කතමා චාවසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු. තමාගේ යයි සලකන තම ශරීරයට අයිති වූ තේජෝ ධාතුව කුමක්ද? යං අජ්ජත්තම් පච්චත්තං තේජෝ ගතං උපාදින්නම් සයතිදං යේනච සන්තප්පති යේනච ජරීයති යේනච පරිඩයිහෙති යේනච අසිතං පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡති යං වාපන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං තේජෝ ගතං උපාදින්නම් අයං උච්චතාවසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු එමයි දේශනා කරන්නේ. මමය මාගේය කියා සලකන තෘෂ්ණාවෙන් අල්ලා ගන්නා ලද යමක් කරන කොටගෙන ශරීරයේ තැවෙනවා නම් දිරීමටපත් වෙනවා නම් අතිශයින් දාහයටපත් වෙනවා නම් කන බොන ලද කඩා කන ලද රස විඳින ලද සියලු ආහාර මනාව දිරීමට යනවා නම් ආන්නේ ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. අජ්ජත්තික තේජෝ ධාතුව කියලා. එහිදී මේ තේජෝ ධාතුව සංතාපන තේජස, ජීරාපන තේජස, පරිධාන තේජස, පාචක තේජස කියලා තේජෝ ධාතු කොටස් 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශරීරයේ උණුසුම සංතාපන තේජෝ ධාතුව නමින් හඳුන්වනවා. දැන් සාමාන්‍යයෙන් ඔය උණ ගැනුන අවස්ථාවලදී වගේ වඩාත් ප්‍රකට වෙනවා සංතාපන තේජස. ඒ වගේම ශරීරෙහි දිරීම සිදු කරන්නා වූ තේජෝ ධාතුව ජීරාපන තේජෝ ධාතුවයි. ටික කාලයක් යනකොට මේ ශරීරයේ දිරලා හිසකිස් ඉදිලා ඇඟරැලි වැටිලා මේ වගේ විකෘතියක් සිද්ධ වෙන්නේ නැත්නම් වයස්ගත වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ තේජෝ ධාතුවෙන් සිදු කරනු ලබන තැවීම නිසා. ඊළඟට ශරීරයේ දවන්නා වූ තේජෝ ධාතුව පරිධාන තේජෝ ධාතුව කියලායි හඳුන්වන්නේ. ඔය බොහෝ දෙනා කියන්නේ ඇස් දැවිල්ල, පපුවේ දැවිල්ල, ඒ වගේම අත්පාවල දැවිල්ල ආදී වශයෙන් ආන්නෙම කියන්නේ මේ තේජෝ ධාතුවෙන් කරන දැවීමට. ඊළඟට අනුභව කළ ආහාර පාන පැසවන්නා වූ යම් තේජසක් වේ නම් ආන්නයකට කියන පාචක තේජස කියලා.
ඉතින් මෙහිදී තේරුම් ගන්නට ඕනේ විශේෂ කාරණයක් තියෙනවා. තේජෝ ධාතුව කිව්වම මේ රස්නේ ගතියම නෙමෙයි. සීතලත් ඒකට අයිති වෙනවා. සීතලත් මේ තේජෝ ධාතුවේම ආකාරයක්. ඊළඟට වායෝ ධාතු කොටස් 6ක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. කතමා චාවසෝ අඤ්ඤත්තිකා වායෝ ධාතු. තමාගේ සලකන තම ශරීරයේ පිළිබඳව වූ වායෝ ධාතුව කුමක්ද? මම මගේ කියලා තෘෂ්ණාවෙන් ලං කර ගන්නා වූ උඩට නගන වාතය, පහතට හෙළන වාතය, කුසේ පවතින වාතය, ඊළඟට බඩවැල් ඇතුලේ පවතින වාතය, අංග ප්‍රත්‍යංග අණුව යන වාතය, ආස්වාස ප්‍රස්වාස වාතය කියලා මේ වායෝ ධාතු රූපේ ආකාර 6කින් දේශනා කරලා තියෙනවා. එහිදී අපි තේරුම් ගන්නට ඕන මොනවද ඒ ආකාර 6 කියන කාරණය? උද්ධංගම වාතය. ඒ කියන්නේ ඔය හික්කා වැටීම් ඊළඟට වමනයම් ආදී අවස්ථාවලදී උඩ බලා ගමන් කරන වාතයට උද්ධංගම වාතය කියලා කියන්නේ. ඊළඟට අධෝගම වාතය, මල මුත්‍රා බැහැර කිරීම ආදී වශයෙන් ශරීරයේ යට බලා ගමන් කරන වාතය. අධෝගම වාතය. ඊළඟට කුද්ධිසය වාතය. ඒ කියන්නේ කුස තුල බඩවැලින් පිටත තියෙන වාතය. කොට්ටාසය වාතය කියන්නේ බඩවැල ඇතුලේ තියෙන වාතය. ඊළඟට හුස්ම ඉහළ පහළ ගැනීමේදී ඇතිවන වාතය ඔබ දන්නවා ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව නැත්නම් වාතය. ඊළඟට ශරීරයේ සෑම තැනම හැසිරෙන ශරීර අවයවයන් අණුව ගමන් කරන්නා වූ වායෝ ධාතුවට කියනවා අංග මංගානුසාරී වාතය කියලා ආකාර 6යි. එතකොට ওই විදිහට මේ ශරීරයේ අණුව බලමින් පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්, තේජෝ ධාතු කොටස් 4ක්, වායෝ ධාතු කොටස් 6ක් තියෙන මේ ධාතු කොටස් 42කට කියනවා ද්වාචත්තාලීසාකාරය කියලා. ආකාර 42ක් අනුව මේ ශරීරයේ දෙස බලනවා. ඊට අමතරව ආකාශ ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. කන් සිදුරු දෙක, නාස් සිදුරු, ඊළඟට මුව සිදුර, ඊළඟට මේ උගුරේ තියෙන සිදුරු, අනුභව කළ ආහාර රැස්වන ස්ථානයේ තියෙන ඒ කුහරය, ඊළඟට දිරවපු ආහාර පිට කරන සිදුරු ආදී වශයෙන් මේ ශරීරයේ ඇති සිදුරු සියල්ල ආකාශ ධාතුව ලෙස දැනට අවබෝධ කරගන්න මේ පිළිබඳව තවත් ගැඹුරු විස්තර විභාගයන් මේ දහම තුළ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කාටත් තේරෙන විදිහට කියා දුන්නොත් මේ ධාතු මනසිකාරයේදී පඨවි ධාතු කොටස් 20 සහ ආපෝ ධාතු කොටස් 12 තමයි දැන් ඔය ද්වත්තිංසාකාරය කියලා අපි ඉගෙන ගත්තේ. ද්වත්තිංසාකාරයේ මුල් කොටස් 20 පඨවි ධාතුව ලෙසත්, අග කොටස් 12 ආපෝ ධාතුව ලෙසත්, ඊළඟට අර සංතාපන, ජීරාපන, පරිධාන, පාචක කියන ආකාර 4න් වූ තේජස තේජෝ ධාතුව ලෙසත්, ඊළඟට උද්ධංගම, අධෝගම, කුච්චිසය, කොට්ඨාසය, අංගමංගානුසාරී, ආස්වාස ප්‍රස්වාස කියන මේ ආකාර 6න් වූ ආස්වාස ප්‍රස්වාස, ඊළඟට අංගමංගානුසාරී කියන මේ ආකාර 6න් වූ වායෝ ධාතුව පිළිබඳවත් මෙනෙහි කරමින් මේ භාවනාවේ ශ්‍රාවකයා යෙදෙනවා. කොහොමද මේ භාවනාවේ යෙදෙන්නේ කියන එක ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනවා. එහිදී අර කොට්ඨාස භාවනාවටම සම්බන්ධ කරලා මේ ධාතු මනසිකාරය සිද්ධ කරන හැටි අපි ඉගෙන ගනිමු. අත්ථීමස්මින් කායේ කේසා, මේ ශරීරයේහි කේසයෝ නම් වූ කොට්ඨාසයක් පිහිටලා පවතිනවා. සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරෙහි හිස වෙලා සිටි සම මත පිහිටියා වූ හිසකේ නම් වූ ධාතු කොටසක් තියෙනවා. යම්සේ වනාහි තුඹසක් මත ඉලුක් වගේ තන වර්ගයක් පැලවෙලා තියෙනවා. එතකොට ඒ තුඹස දන්නේ නැහනේ මා කෙරෙහි ඉලුක් තන පැලවෙලා තියෙනවා කියලා. ඒ වගේම ඉලුක් තන දන්නේ නැහනේ අපි මේ තුඹස මත තමයි ලියලලා පැලවිලා තියෙන්නේ කියලා. එහෙම දන්නේ නැහැ. ඔවුන් අතර ආභෝග සමන්නාහාරයක් නැහැ. කල්පනා කිරීමක්, මෙනෙහි කිරීමක්, සම්බන්ධයක්, අල්ලා ගැනීමක් නැහැ. හැබැයි ඔවුන්ට ආධාර වෙමින් පිටලා පවතිනවා. ඒ වගේම මේ හිස් කබල වටේ තියෙන සම, මේ සම දන්නේ නැහනේ මා කෙරෙහි හිස කෙස් පිටලා තියෙනවා කියලා. ඒ වගේම කෙස් ටික දන්නේ නැහනේ අපි වනාහි හිස් කල්ම වෙලා සිටි සම මතයි පිටලා තියෙන්නේ කියලා. එහෙම දන්නේ නැහැ. ආන්නේ වගේ මේ හිසත් සමත් හිසකෙස් කියන භූත සහ උපාදාරූප සමූහය ඔවුනොවුන් කෙරෙහි ආභෝග සමන්නාහාරයකින් තොරව පවතිනවා. ආන්නේ විදිහට මේ ධාතු ශරීරෙහි හිසකේ නම් වූ සත්වයෙක් නො වූ, පුද්ගලයෙක් නො වූ, ආත්ම නො වූ, නිස්සත්ව වූ, නිජීව වූ, ශුන්‍ය වූ, අචේතන වූ, අව්‍යාකෘත වූ, චතු සමුත්ථානික වූ, ඒ කියන්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මේ හේතුන්ගෙන් හටගන්නා වූ
තද්දාකාර වූ එහෙම නැත්නම් කරකශ ආකාරයෙන් යුක්ත වූ පඨවි ධාතු කොටසක් තියෙනවා. කෙස් නම් වූ පඨවි ධාතු කොටසක් තියෙනවා කියලා ශ්‍රාවකයා වචනේනුයි සිතෙනුයි නැවත නැවත හොඳට මෙනෙහි කරනවා. ආන්නේම මේ කෙස් දිහා බලමින් පඨවි ධාතුව අවබෝධ කර ගන්නවා. එතකොට මේ තුල මේ මානසිකාරය තුල කෙස් ටික පිටලා තියෙන්නේ මේ හිස් කටුව පිටින් තියෙන ඒ සම ඇසුරු කරගෙන ඒ සම දන්නේ නැහැ ඒ සම මත මේ කෙස් පිටලා තියෙනවා කියලා කෙස් දන්නේ නැහැ මා සම මතයි පිටලා තියෙන්නේ කියලා. එහෙම වුණොන් අතර කතිකාවක් හෝ එකඟතාවයක් හෝ අනුව නෙමෙයි පිටා පවතින්නේ. එහෙනම් අචේතනව නිස්සත්වව නිජීවව ඒ පිටා පැවතීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අන්නේ විදියට මෙනෙහි කරනකොට මේ ඇති අනාත්මීය බව, අත්ත් විරහිත භාවය, සත්පුද්ගල නොවන බව, හුදු ධාතු සමූහයක් බව ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට අත්ථීමස්මින් කායේ ලෝමා මගේ මේ ශරීරේ ලෝමයෝ පිහිටා තිබේ. සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරෙහි සිරුර වෙලා සිටි සම මත පිහිටියා වූ ලෝම නම් ධාතු කොටසක් තියෙනවා කියලා මෙනෙහි කරනවා. උපමාවකින් ගත්තොත් යම්සේ පාළු ගම්මානයක හීතන වගේ තෘණ జాතියක් හටගත්තට පස්සේ මා වෙත මේ හීතන හටගත්තා කියලා ඒ පාළු අඳුරු ගම්මානේ දන්නේ නැහැ. ඒ වගේම අපි පාළු ගම්පෙතක හටගත්තා කියලා ඊතන නැමැති තෘණ වර්ගය දන්නේ නැහැ. ආන්නේ වගේ තමාගේ සිරුර වෙලා සිටින සම මා කෙරෙහි ලොම් හටගෙන තියෙනවා කියලා එහෙම දන්නේ නැහැ. ඒ ලෝමියුනුත් දන්නේ නැහැ අපි සිරුර වෙලාගෙන සිටිනවා. අපි සිරුර වෙලා සිටින සම මත හටගත්තා කියලා එහෙම දන්නේ නැහැ. ඉතින් අන්නේ විදිහට පරමාර්ථ වශයෙන් ගත්තොත් සැප දුක් විඳින ආත්ම සංඛ්‍යාත විඳින කෙනෙක් නැති නිසා හරියට පාළු ගම්පෙතක් බඳු වූ මේ සිරුර වෙලා සිටි සම එහි හටගත් රෝම කියන මේ භූත උපාදා රූප ධර්මයෝ ඔවුනෝන් කෙරෙහි මානසිකාරයක් නැහැ. ඔවුනෝන් කෙරෙහි පිහිටා ඇති බව දැනගෙන නෙමෙයි පිහිටලා තියෙන්නේ. ආන්නේ විදියට මේ ධාතු ශරීරෙහි ලෝම නම් වූ සත්වයකු නොවන, පුද්ගලයෙකු නොවන, ආත්ම නොවන, නිස්සත්ව නිජීව වූ, ශුන්‍ය වූ, අචේතන වූ, අව්‍යාකෘත වූ, අව්‍යාකෘත කියන්නේ මේ රූප වලට නමක්. අව්‍යාකෘත වූ චතු සමුත්ථානික කියන්නේ කර්මාදී ප්‍රත්‍ය හතරෙන් හට ගන්නා තද්දාකාර වූ කරකශ ස්වභාවයෙන් යුක්ත වූ පඨවි ධාතු කොටසක් තියෙනවා කියලා මේ ලොම් පිළිබඳව ධාතු මනසිකාරයෙන් බලනවා. මනසිකාර කරනවා. ආන්නතකොට මේ ධාතු මනසිකාරයේ ශ්‍රාවකයාට සම්පාදනය වෙනවා. තවදුරටත් අත්ථීමස්මින් කායේ නඛා සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරයේ අත්පා ඇඟිලි කෙලවර හටගත් නියපොතු 20ක් තියෙනවානේ. ආන්නේ 20 නියපොතු නම් වූ ධාතු කොටසක් තියෙනවා කියලා ඒ ශ්‍රාවකයා මෙනෙහි කරනවා. ඉතින් මේ නියපොතු නම් වූ පඨවි ධාතු කොටස ගැන කල්පනා කරද්දී මගේ කෙලවර තමයි මේ නියපොතු පිටලා තියෙන්නේ කියලා ඇඟිලි වලට එහෙම කල්පනාවක් නැහැ. ඒ වගේම නියපොතු පැත්තෙන් ගත්තොත් අපි මේ නියපොතු පිටලා තියෙන්නේ ඇඟිලි යග ආදී වශයෙන් කියලා එහෙම මෙනෙහි කිරීමක් තියෙනවද? එහෙම මෙනෙහි කිරීමක් නැහැ. එතකොට මේ ඇඟිලි නියපොතු කියන භූත උපාදා රූප සමූහය කෙරෙහි එබඳු මානසිකාරයක් නැනිස්සත්ව නිජීව ස්වභාවයක්. ආන්නේ විදිහට මෙනෙහි කරන මේ ධාතු ශරීරයේ නියපොතු නම් වූ සත්වයක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්ම නොවූ නිස්සත්ව නිජීව පඨවි ධාතු කොටසක් තියෙනවා කියලා. ওই විදිහට කෙස් පිළිබඳව, ලොම් පිළිබඳව, නියපොතු පිළිබඳව, ඊළඟට දත් පිළිබඳවත් එහෙමයි. මේ ධාතු ශරීරයේ උඩ යට කියන මේ හනු දෙකේ, හනු වැට දෙකේ හටගත්තා වූ දත් නම් වූ ධාතු කොටසක් තියෙනවා. ඒ ධාතු කොටස සම්බන්ධයෙන් කල්පනා කරද්දී හනු වැට දන්නේ නැහනේ මේ දත් ඇට ටික හනු වැටවල බද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම දත් ඇට ටික දන්නේ නැහැ අපි පිහිටලා තියෙන්නේ හනු වැටේ කියලා. එහෙම සත්ත්ව චේතන ස්වභාවයක් ඒ තුල නැහැ. ආන්නේ විදියට භූත උපාදා රූප සමූහයක් වුණොන් කෙරෙහි මානසිකාරයකින් තොරව පැවතීමක් මේ තුල සිද්ධ වෙනවා. සත්ව නොවූ, පුද්ගල නොවූ, චතු සමුත්ථානික වූ දත් නම් වූ පඨවි ධාතු කොටසක් මේ ශරීරයේ තියෙනවා කියලා ශ්‍රාවකයා මෙනෙහි කරනවා. ඉතින් ඊළඟට අත්ථීමස්මින් කායේ තචෝ සම සම්බන්ධයෙන් උත්තේමයි. මේ ධාතු ශරීරයේ වසා සිටින සම නම් වූ ධාතු කොටසක් තියෙනවා. එතකොට තමා සමින් වසලයි තියෙන්නේ කියලා ශරීරය දන්නේ නැහැ. මම ශරීරයේ වසාගෙන ඉන්නවා කියලා හැම දන්නෙත් නැහැ. ඔවුනෝන් කෙරෙහි ආභෝග සමන්නාහාර මානසිකාරයකින් තොරව පවතින නිස්සත්ත්ව නිජීව වූ ශුන්‍ය වූ පඨවි ධාතු කොටසක් තමයි මේ සම කියලා ඔන්න ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා සම පිළිබඳව. ඊළඟට අත්ථීමස්මින් කායේ මනසං
මගේ මේ ශරීරයේ මස් නම් වූ මස් පිඬු නම් වූ ධාතු කොටසක් තියෙනවා. එතකොට මේ මස් පිඬු ඇටසැකිල්ල හානේ බද්ධ වෙලා තියෙන නමුත් ඇටසැකිල්ල දන්නේ නැහැ මේ මස් පිඬු මා තුල ඇමිනිලයි තියෙන්නේ කියලා. නැත්තම් එලිලා තියෙන්නේ කියලා ඇටසැකිල්ල එහෙම අදහසක් නැහැ. ඒ වගේම මස් පිඬු වලටත් අදහසක් නැහැ අපි මේ එලිලා ඉන්නේ ඇටසැකිල්ලේ කියලා. ආන්නේ විදියට සත්ව නොවූ පුද්ගල නොවූ ආත්මීය නොවූ නිස්සත්ව නිජීව වූ ශුන්‍ය වූ අචේතන වූ අව්‍යාකෘත වූ චතු සමුත්ථානික පඨවි ධාතු කොටසක් තමයි මේ මස් කියලා ශ්‍රාවකයා තමන්ගේ ශරීර මාංශය පිළිබඳ නුවණින් බලන මේක තමයි මේ ධාතු මනසිකාර භාවනාව විස්තර වශයෙන් කරන හැටි. සංක්ෂිප්ත වශයෙන් නම් අත්ථිමස්මින් කායේ පඨවි ධාතු වාපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා ඒ ශ්‍රාවකයා ඒ භාවනාවට බැස ගන්නවා තීක්ෂණ නුවණ තියෙන කෙනා. නමුත් ඒ බඳු තීක්ෂණ මට්ටමේම නුවණක් නැහැ. මධ්‍යම තීක්ෂණ ප්‍රමාණයක නුවණක් තියෙනවා නම් ආන්නේ ශ්‍රාවකයා මේ තමන්ගේ ශරීරයේ මේ කොටස් පිළිබඳව පඨවි කොටස් 20 ආපෝ කොටස් 12 ඊළඟට තේජෝ කොටස් 4 හා වායෝ කොටස් 6 පිළිබඳව එකින් එක වෙන්වෙන් වශයෙන් නුවණින් විමසා ඉදිරියට යන්නට ඕන. ඊළඟට අත්ථිමස්මින් කායේ නහාරු මගේ මේ ධාතු ශරීරයේ ඇටසැකිල්ල හා බැඳී සිටින නහාර නම් වූ ධාතු කොටසක් තියෙනවා. හැබැයි ඇටසැකිල්ල දන්නේ නැහැ මේ නහර වැල් ටික මා මත දැවටිලා තියෙනවා පැටලිලා වෙලී තියෙනවා එහෙම මෙනෙහි කිරීමක් නැහැ. නහර වැල් ටික දන්නේ නැහැ ඇටසැකිලි මත මස් වැදිලි මතින් අපි වෙලී ඇලි පැටලී තියෙනවා කියලා එහෙම දන්නේ නැහැ. ඔවුන් අතර එහෙම මානසිකාරයක් නැහැ. සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන, නිස්සත්ව නිජීව වූ ශුන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, කර්ම චිත්තාදීන් හටගන්නා වූ තද්දාකාර වූ පඨවි ධාතු කොටසක් තමයි මේ නහර කියලා ශ්‍රාවකයා මෙනෙහි කරනවා. ඊළඟට අත්ථිමස්මින් කායේ අට්ටි මගේ මේ ශරීරයේ අස්ති නම් වූ ධාතු ස්වභාවයක් ධාතු කොටසක් තියෙනවා. එතකොට මේ අස්ති පංජරය සම්බන්ධයෙන් ගත්තොතින් විලුමේ තියෙන ඇටය ගොප් ඇටය ඔසවාගෙන සිටිනවා. ගොප් ඇටය කෙන්ඩා ඇටය ඊළඟට කෙන්ඩා ඇටය දන ඇටය මේ විදිහට එකින් එක ඉහළට පිටලා තියෙනවා. එහෙම තමයි මේ අස්ති පංජරය සකස් වෙන්නේ. දන ඇටය නිසා කලවා ඇටයත් කලවා ඇටය නිසා උකුල් ඇටයත් උකුල් ඇටය නිසා පිටකටුවත් පිටකටු ඇටය නිසා ගෙල ඇටයත් ගෙල ඇටය නිසා හිස් කබලත් පිටලා තියෙනවා. ඉතින් මේ පිටා තියෙන අස්ති පංජරයේ හිස් කබල ගෙල ඇටේ පිටලා තියෙනවා. ගෙල ඇටේ පිටකටු ඇටේ පිටලා තියෙනවා. පිටකටු ඇටේ උකුල් ඇටේ පිටලා තියෙනවා. උකුල් ඇටේ කලවා ඇටේ පිටලා තියෙනවා. කලවා ඇටය දන ඇටේ පිටලා තියෙනවා. දන ඇටේ කෙන්ඩා ඇටේ පිටලා තියෙනවා. කෙන්ඩා ඇටය ඊළඟට ගොප් ඇටේ පිටලා තියෙනවා. ගොප් ඇටේ විලුම් ඇටේ පිටලා තියෙනවා කියලා මෙහෙම මෙනෙහි කිරීමක් ඔවුන් අතර නැහැ. සත්ව නොවූ පුද්ගල නොවූ ආත්ම නොවූ නිස්සත්ව නිජීව අචේතන වූ ශුන්‍ය වූ කර්ම චිත්තාදී හේතුන්ගෙන් හටගන්නා වූ කරකශක ස්වභාවයෙන් යුක්ත අට්ටි නම් වූ පඨවි ධාතු කොටසක් මේ ශරීරයේ පිටලා තියෙනවා. ආන්නේක නුවණින්ම දකිනවා. හැම මොහොතකම මේ භාවනාවේදී සත්වයේක පුද්ගලයේක මමයේ මගේය කියන ඒ ආත්මීය හැඟීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ආත්මීය හැඟීම දුරු කිරීමයි මේ භාවනාවේ මුක්ති අරමුණ බවට පත් වෙන්නේ. ඒ කාරණේ සම්පාදනය වෙනකොට මේ භාවනාව තුළින් සමතේ විදර්ශනාව සම්පූර්ණ වෙනවා. ඊළඟට අත්ථිමස්මින් කාය අට්ටි මිඤ්ජා මගේ මේ ධාතු ශරීරයේහි ඇටමිදුළු නම් වූ ධාතු කොටසක් තියෙනවා. හැබැයි ඒ ඇටමිදුළු නම් වූ ධාතු කොටස දන්නේ නැහැ මම මේ අස්තීන්ගේ පිටලා පවතිනවා කියලා. අස්තීන්ගේ අභ්‍යන්තරයේ පිටලා පවතිනවා කියලා දන්නේ නැහැ. අස්තීන් දන්නේ නැහැ මා අභ්‍යන්තරයේහි මේ ඇටමිදුළු නම් වූ ස්වභාවයක් නැත්නම් පඨවි ස්වභාවයක් පිටා තියෙනවා කියලා. ඔවුන් අතර එහෙම මානසිකාරයක් නැහැ. ඉතින් අන්නේම මානසිකාරයක් නැතුව නිස්සත්ව නිජීව ආකාරයෙන් කර්ම චිත්තාදී හේතුන්ගෙන් හටගෙන පවතිනා වූ අටිමිඤ්ජා නම් වූ ධාතු කොටසක් මේ ශරීරයේ තියෙනවා. ඊළඟට තවත් පඨවි ධාතු කොටසක් තමයි වක්කං කියලා කියන්නේ. එතකොට මේ වකුගඩුව නහරවැල් හා ප්‍රතිබද්ධ වෙලානේ තියෙන්නේ. නහරවැල් දන්නේ නැහැ මා වෙත වකුගඩුවක් ප්‍රතිබද්ධව තියෙනවා කියලා. වකුගඩුව දන්නේ නැහැ මම නහරවැල් වල මස් වැදලි වල එලිලා පවතිනවා කියලා. එහෙම මානසිකාරයක් නැහැ. නිස්සත්ත්ව නිජීව ස්වභාවයක් වකුගඩු නම් වූ පඨවි ධාතු කොටසක් මේ ශරීරයේ පිටලා පවතිනවා. ඕන ඔය විදිහට ඒ වකුගඩුව ගැන මෙනෙහි කරනවා. ඊළඟට අත්ථිමස්මින් කායේ හදයන් මගේ මේ ශරීරයේ හදවත නම් වූ පඨවි ධාතු කොටසක් පිටා පවතිනවා. ඇටසැකිල්ල මස් වැදලි හේතු කරගෙන තමයි මේ හෘදේ මාංශය පිටා පවතින්නේ. නමුත් ඔවුන් අතර එම මානසිකාරයක් නැහැ. නිස්සත්ත්ව නිජීව ස්වභාවයක්.
ඊළඟට අත්තිමස්මින් කායේ යකනම් මගේ මේ ශරීරයේ අක්මාව නැමැති පඨවි ධාතු කොටසක් තියෙනවා. ඉතින් මේ අක්මාව නැමැති පඨවි ධාතු කොටස දන්නේ නැහැ. මම දෙතන අතර දකුණු පස නිසා පවතිනවා කියලා දන්නේ නැහැ. ඒ වගේම මා නිසා අක්මාව පවතිනවා කියලා ඒ හාත්පස ඇති මාංශයන් එහෙම දන්නේ නැහැ. ඉතින් එලෙසින් ඔවුනොවුන් අතර මානසිකාරයකින් තොරව නිස්සත්වව නිජීවව ශුන්‍යව පවත්නා ධාතු කොටසක් තමයි පඨවි ධාතු කොටසක් තමයි මේ යකනං කියලා කියන්නේ. ඊළඟට කිලෝමකං පටිච්චන අපටිච්චන කියන දෙආකාරයෙන් පවතින ධනබුව නම් වූ ධාතු කොටසක් පඨවි ධාතු කොටසක් මේ ශරීරය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ කිලෝමක නැත්තම් ධනබුව නම් වූ පඨවි ධාතු කොටස දන්නේ නැහැ මම මේ ශරීරය ඇසුරු කරගෙන තියෙනවා කියලා. ශරීරයේ සෙසු කොටස් දන්නේ නැහැ මේ දලඹුව මා ඇසුරු කරගෙනයි පිරලා තියෙන්නේ කියලා. එහෙම මෙනෙහි කිරීමකින් තොරව හුදු කිලෝමකේ නම් වූ පඨවි ධාතු කොටස මේ ශරීරය ඇසුරු කරගෙන පවතිනවා. ඊළඟට බඩදිව නම් වූ ධාතු කොටසක් හදවතට වම්පසට වෙන්න උදර පටලයේ මත පිහිටලා පවතිනවා. ඉතින් ඒ පිහිටා පවතින පියක නැත්තම් බඩදිව නම් වූ ධාතු කොටස එලෙසින් මා පිහිටා පවතිනවා කියලා හෝ ඒ අවට පිහිටි සෙසු කොටස් මා වෙතයි මේ පියකය නැත්තම් බඩදිව පිහිටා පවතින්නේ කියලා හෝ එහෙම මානසිකාරයක් නැහැ. නිස්සත්ව නිජීව ස්වභාවයක් එලෙසින් පිහිටා පවතිනවා. ඊළඟට පප්පහා සංහිවත් පපු කැනැත්ත ඊළඟට අන්තං එහෙම නැත්නම් බඩවැල ඊළඟට අන්ත ගුණං ඒ බඩවැල වෙලා පවතින අතුණු බහන් නැත්නම් ඒ බඩවැල අල්ලාගෙන සිටින මාංශ පටලයන් අතුණු බහන් ඊළඟට උදරියන් කියන්නේ පැසුණු ආහාර කඩීසං කියලා කියන්නේ අසුචි මලය ඊළඟට මත්තලුංගං ඒ කියන්නේ හිස් කබල ඇතුලේ පිහිටි හිස් මොළය කියන මෙන්න මේ කොටස් ටිකනේ පඨවි ධාතු කියලා කිව්වේ. ඒතර මේ කොටස් ඒ අවයවයන් ආශ්‍රිතව පිහිටා පවතින නමුත් ඔවුනොවුන් අතර එහෙම සම්බන්ධීකරණයක් සත්ව වූ සචේතන වූ සම්බන්ධීකරණයක් නැහැ. මා මතයි ඔබ පිහිටා පවතින ඔබ මතයි මා පිහිටා පවතින්නේ ඔබේ ආධාරයෙන් මම ඉන්නේ මගේ ආධාරයෙන් ඔබ ඉන්නේ කියලා එහෙම මේ කොටස් අතර සම්බන්ධීකරණ මානසිකාරයක් නෑ. ආන්නේ මානසිකාරයක් නොමැති වීමම හුදු නිස්සත්ව නිජීව වන්නට හේතුවක්. ඉතින් ඒ නිසා ආත්ම නොවූ සත්ව පුද්ගල නොවූ ධාතු ස්වરૂපයක් මෙතන පවතිනවා කියලා ශ්‍රාවකයා අවබෝධ කර ගන්නට ඕන. එතකොට මේ මුල් කොටස් 20 සම්බන්ධයෙන් එලෙසින් අවබෝධ කර ගන්නවා. මුල් කොටස් 20 පඨවි ධාතු කියලා අවබෝධ කර ගන්නවා. අත්ථීමස්මින් කායේ පඨවි ධාතු කියනකොට මගේ මේ ශරීරයේ පඨවි ධාතු නම් වූ ඒ ධාතු ස්වභාවයක් පවතිනවා කියනකොට ඔය කියපු කොටස් 20 පිළිබඳව එකින් එක වෙන වශයෙන් මෙනෙහි කරලා බලනවා මානසිකාර කරලා බලනවා. ඊළඟට සෙසු කොටස් 12 ආපෝ ධාතුව. ඒ අතර අත්ථීමස්මින් කායේ පිත්තං මගේ මේ ශරීරයේ පිත නම් වූ ආපෝ ධාතු කොටසක් තියෙනවා. එතකොට මේ පිත නම් වූ ආපෝ ධාතු කොටස ඒ පිත්තාශය හා ප්‍රතිබද්ධව පවතිනවා. නමුත් ඔවුනොවුන් අතර එහෙම මානසිකාරයක් නැහැ. ඊළඟට සෙම් නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට පුබ්බෝ සරවා නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට ලෝහිතං ලේ නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට සේදෝ දහඩිය නම් වූ ආපෝ ධාතු කොටස මේදෝ මේදේ නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට අස්සු කඳුළු නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට වසා වුරුණු තෙල් නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට කෙහෙලෝ කෙල නම් වූ ආපෝ ධාතු කොටස සිංහානිකා සොටු නම් වූ ආපෝ ධාතු කොටස ලසිකා සඳ මිදුළු නම් වූ ආපෝ ධාතු කොටස ඊළඟට මුත්‍රා නම් වූ ආපෝ ධාතු කොටස ගෙන මේ කොටස් 12 පිළිබඳව එලෙසින්ම මෙනෙහි කරනවා. ආපෝ ධාතු කොටස් 12යි. මේ කොටස් 12 ඔවුනොවුන් අතර මේවා පිහිටා පවතින අවකාශ සම්බන්ධයෙන් ගත්තොත් ඒ අවකාශයන්හි ඇති සෙසු ධාතු කොටස් දන්නේ නැහැ මේවා මා වෙත පිහිටලා පවතිනවා කියලා. සෙසු අවයවයන් දන්නේ නැහැ මේවා මා වෙත පිහිටලා පවතිනවා කියලා. නමුත් පිහිටා පවතිනවා. ඒ වගේම මේ කියපු ආපෝ කොටස් දන්නේ නැහැ මම මේ අවකාශය අසුරු කරගෙනයි මේ කොටාසය අසුරු කරගෙනයි පිහිටා පවතින්නේ කියලා එහෙම සම්බන්ධීකරණ සචේතන මානසිකාරයක් නැහැ. එහෙනම් නිස්සත් වූ නිජීව වූ ධාතු ස්වභාවයක් විතරක් මේ තුළ පවතිනවා කියලා වෙන්මින් වශයෙන් ඒ ආපෝ ධාතු කොටස් පිළිබඳව ඒ ධාතු මානසිකාරමය අවබෝධය දිනු කර ගන්නවා. ඊළඟට අත්ථීමස්මින් කායේ සංතාප තේජෝ ධාතු. තේජෝ ධාතුව ගැන තේ විදියටම කල්පනා කරනවා. මගේ මේ ශරීරය අසුරු කරගෙන සංතාප නම් වූ තේජෝ ධාතු කොටසක් පවතිනවා. නමුත් ඒ තේජෝ ධාතු කොටස දන්නේ නැහැ මම ශරීරය තවමින් සිටිනවා කියලා එහෙම දන්නේ නැහැ. ඊළඟට ශරීරය දන්නේත් නැහැ මම සංතාප තේජෝ ධාතුවෙන් තැවෙමින් පවතිනවා කියලා එහෙම දන්නේ නැහැ. ඕනෝන් අතර එහෙම සචේතන මානසිකාරයක් නැහැ. ඉතින් එසේ නොවේ සමුත්ථානික වූ තේජෝ ධාතු ස්වභාවයක් මේ ශරීරය අසුරු කරගෙන පවතිනවා. ඊළඟට ජීරණ තේජෝ ධාතුවත් දාහ තේජෝ ධාතුවත් පාචක තේජෝ ධාතුවත් කියන මේ තේජෝ ධාතු කොටස් 4 මේ ශරීරය අසුරු කරගෙන පවතිනවා. හැබැයි
ශරීරය දන්නේ නැහැ තේජෝ ධාතුවක් මා ඇසුර කරගෙන පවතිනවා කියලා. ඊළඟට තේජෝ ධාතුව දන්නේ නැහැ මම ශරීරය ඇසුර කරගෙන පවතින්නේ කියලා. හැබැයි හේතු ඝටනාවෙන් ඵල ඝටනාවක් මේ තුල පවතිනවා. ආන්නේ කාරණය තුල නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වභාවය ආත්ම පුද්ගල වශයෙන් මේ තුල ගතමනාහරයක් නැහැ කියන කාරණයක් හුදු ධාතු සමූහයක පැවැත්මක් ඇති බවත් ඒ පැවැත්ම හේතුන් නිසාම බවත් ශ්‍රාවකයා අවබෝධ කර ගන්නවා. ඊළඟට වායෝ ධාතුව සම්බන්ධයෙන් උත්තේම අත්තිමස්මින් කාය උද්ධංගම වාතා. මගේ මේ ශරීරයේ උද්ධංගම නම් වූ වායෝ ධාතුවක් තියෙනවා. ඊළඟට අධෝගම වායෝ ධාතුව, කුච්චිසය වායෝ ධාතුව, කොට්ඨාස වායෝ ධාතුව, අංග මංගානුසාරී වායෝ ධාතුව, ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව මේ විදියට මේ ශරීරයේ ආකාර 6කින් ප්‍රභේදගත වූ වායෝ ධාතුවක් පවතිනවා. නමුත් මේ වායෝ ධාතුව ඒ ශරීර අවයවයන් ඇසුරු කරගෙන පවතින්නේ. නමුත් ශරීර අවයවයන් දන්නේ නැහැ මා ඇසුරු කරගෙන වායෝ ධාතුවක් තියෙනවා කියලා. වායෝ ධාතුව දන්නේ නැහැ මේ අසවල් ශරීර අවයව ඇසුරු කරගෙනයි මා පවතින්නේ කියලා. එහෙම ආභෝග සමන්නාහාර මානසිකාරයක් නැහැ. ඉතින් එනිසාම නිස්සත්ව නිජීව ශුන්‍ය වූ ස්වභාවයක් තමයි මේ ආපෝ ධාතුව තුලත් දැක ගන්න ලැබෙන්නේ. ওই විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් පිළිබඳව ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරනකොට විමසනකොට යාට ඒ තුල ඇති නිස්සත්ව නිජීව ස්වභාවය පිළිබඳව හොඳට අවබෝධ වෙනවා. ඉතින් මේ විදිහට මේ චතු ධාතු වවත්තාන කර්මස්ථාන භාවනාවේ දෙන ශ්‍රාවකයා සත්ව පුද්ගල ආදී වශයෙන් ගනු ලබන ඒ ග්‍රහණයෙන් මිදීමට සමත් වෙනවා. එතකොට ඒ සත්ව සංඥාව පුද්ගල සංඥාව වෙනුවට ඔහුට නිස්සත්ත්ව නිජීව සංඥාව පහළ වෙනවා. ඒ පහළ වෙනට තුඩු දුන්නේ මොකක්ද? මේ ශරීරයේ ධාතු වශයෙන් මනසිකාර කිරීම, ධාතු වශයෙන් වෙන් වශයෙන් විමසීම. එතකොට නැවත නැවත 10000 වාරයක් ඔය විදිහට ධාතු වශයෙන් නිස්සත්ත්ව නිජීව වශයෙන් මෙනෙහි කරනකොට ඒ අතරින් යම්කිසි කොටසක් හෝ නැත්නම් පඨවි ධාතුව හරි ආපෝ ධාතුව හරි තේජෝ ධාතුව හරි වායෝ ධාතුව හරි වෙන වශයෙන් වැටහෙනවා නම් ප්‍රකටව වැටහෙනවා නම් ආන්නේ ප්‍රකට වූ ධාතුව සමගම පඨවි ධාතුව ආපෝ ධාතුව ආදී වශයෙන් මෙනෙහි කරමින් වාසය කරනවා. ආන්නේ මෙනෙහි කරමින් වාසය කරනකොට ඒ ධාතුවක් අරමුණු කරගෙන උපචාර අල්පනා සමාධියෙන් පහළ වෙනවා. ආන්නේ සමාධිය එලෙසින් පහළ වුණාට පස්සේ සමාධිය පාදක කරගෙන විදර්ශනා කරලා හෝ නැත්තම් සුස්ක විදර්ශක වශයෙන් මුලපට නග දක්වා ධාතු මනසිකාරය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ මනසිකාරයට එහෙම නැත්තම් උත්පාද වය ලක්ෂණ පරිග්‍රහණයට කොහොම හරි කමක් නැහැ. විදර්ශනා මනසිකාරයට බැසගෙන තෘෂ්ණා දෘෂ්ටිමානයන් නැසීම පිණිස ශ්‍රාවකයා පිළිපදිනවා. ඉතින් මේ විදිහට කරනු ලබන භාවනාව තමයි බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර්ය නමින් දේශනා කළේ. මගේ මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් පිහිටා ඇත කියන මේ කාරණය ඒදී අවධාරණය කරමින් ඒ අනුව මෙනෙහි කරන්නට ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. ඉතින් මේ ධාතු මනසිකාර භාවනාව මහානුභාව සම්පන්න භාවනාවක්, ප්‍රඥාවන්තයන්ටම විශේෂ වන භාවනාවක්. ඒතම් මහානුභාවං යෝගීවර සහස්ස කීලිතං ඒතං චතු ධාතු වවත්තානං නිච්ඡං සේවේත මේධාවී කියලායි දේශනා කරන්නේ. මහානුභාව සම්පන්න වූ දසදහස් ගණන් යෝගාවචරයන් විසින් ධ්‍යාන ක්‍රීඩාවෙන් ඇසුරු කරන ලද මේ භාවනාව නුවණැත්තෝ නිතර ඇසුරු කරත්වා කියලා. ඉතින් මේ භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයාට මේ චතු ධාතු වවත්තානය මේ ජීවිතයේ සම්බන්ධයෙන් ඇතිවන අල්ලා ගැනීම, බැඳීම්, ඊළඟට බලාපොරොත්තු මේ වගේ ඇතිවෙන පීඩනයන් සෑහෙන දුරකට ප්‍රහාණය වෙනවා. සතුටින් ජීවත් වෙන්න මගහසර පෑදෙනවා. මේ ශරීරය පිළිබඳවනේ බැඳීම් උපරිමයකින් තියෙන්නේ. මේ ශරීරය ගැන ඇති ආත්ම සංඥාව එක පැත්තකින් සක්කාය දිට්ඨිය නමින් අනාදිමත් සසරක අපෝ දුකට ඇදලා දැම්මනේ. ආන්නේ සක්කාය දෘෂ්ටිය නැති කරන වැඩපිළිවෙල තමයි මේ ධාතු මනසිකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. මේ කියා දීපු සියලු කරුණු අනුව කෙනෙකුට මනසිකාර කරන්න බැරි වෙන්න පුළුවන්. තව දුරටත් මේ භාවනාව විස්තර විභාග වශයෙන් බොහෝම ගැඹුරින් මේ බණ පොතේ උගන්වනවා. ඒ සියල්ල මෙතන කියා දුන්නේ නැහැ. අභිධර්ම ක්‍රමයට අනුවත් සූත්‍රාන්ත ක්‍රමයට අනුවත් ආකාර දෙකකින්ම මේ ධාතු මනසිකාරය අපි ඉගෙන ගන්නට ඕනි. නමුත් ඔබ කොයි කාට මේ කියා දීපු ආකාරයෙන් මගේ මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් පිහිටා පවතිනවා. ඒව හේතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ.
හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. කර්මචිත්ත ඍතු ආහාර කියන හේතුන් නිසා තමයි මේ සතර මහා භූතයන් සකස් වෙලා පවතින්නේ. හේතු නිරුද්ධ වෙනකොට මේවා නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය සනාථ කරගන්න පුළුවන් නම් හදවතේ මේ ධාතු මනසිකාරයෙන් එයා සෑහෙන දුරක් ගමන් කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණයෙන් සත්පුරුෂ ඇසුර කියන දෙකම හොඳට පවත්ව ගන්නට ඕනේ. සත්පුරුෂ ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයේ ඉන්නකොට තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඇති වෙන්නේ. ඉතින් මේ කාරණා හතර තිබේ නම් සෝතාපට්ටි අංගයන් එයාගේ ජීවිතයේ තියෙනවා. මතුයම් මොහතක ආත්ම සංඥාව සත්පුද්ගල ප්‍රඥාප්තිය දුරු කිරීම පිණිස සක්කාය දෘෂ්ටිය නැති කිරීම පිණිස ඒ සෝතාපට්ටි අංගයන් හේතු වෙනවා. ඉතින් ওই විදිහට නිවන් පිණිස මේ භාවනාව යොමු කරලයි බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී සංක්ෂිප්ත වශයෙන් නමුත් ශ්‍රාවකයාගේ බුද්ධිමහිමේ අනුව මේ දේශනාව සිද්ධ කළේ. ඉතින් මේ ධාතු මනසිකාර පබ්බේ ඊතා සංක්ෂිප්ත වශයෙන් තමයි අද මේ දේශනාවේදී විස්තර කළේ. ඔබ මේ කියා දුන් දේශනාව අනුව මෙනෙහි කරමින් නිරන්තරයෙන් තමන්ගේ ශරීරය දෙස බලමින් නුවණින් බලමින් මගේ මේ ශරීරයේ පඨවි ධාතුවක් ඇත, ආපෝ ධාතුවක් ඇත, තේජෝ ධාතුවක් ඇත, වායෝ ධාතුවක් ඇත කියන මෙන්න මේ මානසිකාරය පවත්වන්න. ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් හේතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ හේතු ලෙස පෙන්වා වදාරන්නේ මූලික වශයෙන් කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරයි. ඉතින් මේ සතර හේතුන් නිසා මේ සතර මහා ධාතුන් පවතිනවා. ඒ සතර හේතුන් නිරුද්ධ වෙනකොට මේ සතර මහා ධාතුන් නිරුද්ධ වෙලා යනවා කියලා රූපකය සම්බන්ධයෙන් මේ සතර මහා ධාතුන් අනුව බලමින් වාසය කරන්නේ. ඒකට තමයි යතාටිතං යතාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති කියලා වදාළේ. කය යම්බඳු ආකාරයකින්ද යම්බඳු ඉරියව්වකින්ද පිහිටා පවතින ඒ ආකාරයෙන් ඒ පිහිටි ඉරියව්ව අනුව මේ සතර මහා භූත පවතින බව දකිමින් වාසය කරනවා. ඉතින් ඔය භාවනාව ඔබට බොහෝ කලක් සැනසීම පිණිසම ප්‍රඥාව පහළ කර ගැනීම පිණිසම මඟඵල නිවන් සුව පිණිසම උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. සිද්නෙත් අසපුව අද මේ උතුම් ධර්ම දාණය ඔබට ලබා දුන්නේ දෙයත්ත කණ්ඩිය සඳුන්පුර පදිංචි ඊයේ ගාමිණී දිරිසිංහ, ශ්‍රීමති දිරිසිංහ, ගෝතමී දිරිසිංහ, දීඝාබේ දිරිසිංහ, ඒ වගේම සදරුවන් කෝදාගොඩ කියන මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් දෙයත්ත කණ්ඩිය සඳුන්පුර අංක 41 ලිපිනේ පදිංචිව සිට මීට වසර 3කට පෙර පරලෝසපත් පීජී කුසුමාවතී දිරිසිංහ ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියන පැතුම ඇතිව මේ ධර්ම දානය යත් ලබා දෙනවා. ඒ වගේම දැනට රෝගීව පසුවන ඊයේ ගාමිණී දිරිසිංහ ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම පරම්පරාගත මියගිය සියලු ඥාතීන් හිත මිත්‍රාදීන් හැම දෙනාටම කේ.ඕ. සිරිසේන මහත්මයා ඇතුළු ඒ වගේම මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු net FM කාර්ය මණ්ඩලය හැම දෙනාටම ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මේ උතුම් උදාර ධර්ම දානමේ පින උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන පැතුම ඇතිව ඒ අත්ව මේ ධර්ම දානය ලබා දෙනවා. ඒ අත්න්ගේ සියලු පිවිතුරු පැතුම් පුරපස මෝරණ හඳ මඩලක් වගේ ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි අද පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අදත් ඔබේ ජීවිතයට වටිනා ධර්ම කරුණු රැසක් එක්කාසු කරමින් ජීවිතයේ යහ පැවැත්ම උදෙසා ජීවිතයේ නිවන් ගමනට ශක්තිය එක්කාසු කළ
බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය අයිබෝවන් ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද ඉරිදා දවසේ ඉරිදා රාත්‍රියේදී ඔබ බලාපොරොත්තුෙන් ඉන්න වැඩසටහන තමයි සිත්නෙත් අසපුව වැඩසටහන. උතුම් වූ සිත්නෙත් අසපුව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහාද අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණු බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේව අපි নমස්කාර පූර්වකව මුලින්ම පිළිගමු සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සඳහා. අවසරයි ස්වාමින් වහන්සේ. හම්දුරුනේ මේ දිනවල ඔබ වහන්සේ විසින් දේශනා කරන ධර්මදේශනා මාලාව හොඳින් ශ්‍රවණය කරන විට අපට නිතරම ඇසෙන වචනයක් තමයි අපේ හම්දුරුනේ සත්පුද්ගල ප්‍රඥප්තිය කියන වචනය. ඒ හින්දා අද දවසේදී සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න මම කල්පනා කළා මේ පිළිබඳව තවත් ටිකක් වැඩියෙන් පැහැදිලි කර දෙමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත් දර්ශනය තුළු මේ උතුම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත් දර්ශන සත්ව පුද්ගල ප්‍රඥප්තිය එහෙමයි තමයි මුළු සංසාරයක් අපි හැමදෙනාම දුකට හෙළූ ධර්ම ස්වභාවය. මෙතන ප්‍රඥප්තිය කියන වචනේ තේරුම තමයි පනවා ගැනීම. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් සම්මුතිය. එතකොට මේ ලෝකේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. එහෙමයි. දැන් අපි ජීවත් වෙන මේ ලෝකයේ තුල දැන් අපි නම් වශයෙන් ඕනෝන්ට ආමන්ත්‍රණය කරනවා. ඊළඟට දිසාවන් තියෙනවා. නොයෙක් බඩු මුට්ටු වලට අපේ ආදිතමයන් සහ වර්තමාන කාලීන පුද්ගලයන් සම්මත කරගත් වචන තියෙනවා. අන්න ඒවට කියනවා සම්මුතිය කියලා. එහෙමයි. හැබැයි මේ ලෝකේ ජීවත් වෙද්දී දර්ශන සම්මුතිය ඉක්මවා යන්නත් බෑ අපට. හැබැයි සම්මුතිය හරයකට සැලකුවොත් එතනත් මුලාවක් ඇති වෙනවා. මේ සම්මුතිය කියන්නේ ව්‍යවහාර මාත්‍රයක් පමණයි. එහෙමයි. පොදු ව්‍යවහාරයට පමණක් පාදක කරගනු ලබන ධර්ම ස්වභාවයකට කියනවා සම්මුතිය කියලා. එතකොට මේ පරමාර්ථය කියලා කියන්නේ මේ පෙනෙන දේට වඩා පවතින දේ අතර ඇති වෙනස දැකීම. දැන් අපි ගත්තොත් බැලුව බැලමට පිරිමි කෙනෙක් පේනවා, කාන්තාවක් පේනවා. නමුත් තථාගතයන් වහන්සේගේ අමා ධර්මයට අනුව මේ මනුෂ්‍යයා කියන්නේ කවුද? මෙතන තියෙන මොනවද කියලා මේ මිනිස් ජීවිතය නාම රූප වශයෙන් පළමු කොට බෙදනවා. මෙතන රූපයක් තියෙනවා, මෙතන නාමයක් තියෙනවා. රූපය කියන්නේ කොහොමද? දාන විමසන රූපය කිව්වම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතරක් ඒව අසුරු කරගෙන පවතින උපාදා රූප තව 24ක් තියෙනවා. මෙන්න මේ ටිකට කියනවා දර්ශන රූපය කියලා. එතකොට මේ රූපය අසුරු කරගෙන පවතින නාමයක් තියෙනවා. ආන්නේ නාමයේ ප්‍රභේදගත කරන වේදනා සංඥා සංඛාර විඥාන කියලා කෙටියේ. තවත් මේක විස්තර සහිතයි. එතකොට සත්ව පුද්ගල ප්‍රඥාප්ති ඉක්මවා හිතනවා ඉක්මවා දකිනවා කිව්වාම අර අපි කලින් කිව්වේ සුමනාවති ආදි වශයෙන් අපි සම්මත කරගෙන ඉන්න ඒ නාමය තුළ පිහිටලා ඒක හරයකට නොගෙන ඒ අභ්‍යන්තරයේ ගවේෂණය කරනවා දහම් ඇසකින්. එතකොට දැන් අපි දකිනවා ඒ දහම් ඇසින් ගවේෂණය කරපුවාම මේ අපිට ඕන විදිහට නෙමෙයි දර්ශන බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අන්න නාම රූප පරම්පරාවක් තියෙනවා. ඒ නාම ඇතිවන හේතු තියෙනවා, රූප ඇතිවන හේතු තියෙනවා, නාම රූප ඇතිවන හේතු තියෙනවා. ආන්නේම මේ නාම රූප පරම්පරාවක පැවැත්මක් මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මමය මගේය කියලා සත්වයක ලෙස පුද්ගලයෙක් ලෙස විවිධ නම් වලින් ගත යුතු හරයක් ගතමනා හරයක් මේ තුල නැහැ කියන මෙන්න මේ කාරණේ දැකීම තමයි සත්ත්ව පුද්ගල ප්‍රඥප්ති ඉක්මවා ගොස් නාම රූපයන්හි ක්‍රියාකාරීත්වය හේතුඵල ධාමක ක්‍රියාකාරීත්වය කර්මඵල ධාමක ක්‍රියාකාරීත්වයක් ඇති බව දහම් මෙසින් දැකීමයි ඔය සත්ත්ව පුද්ගල ප්‍රඥප්ති ඉක්මවා දකිනවා කියන්නේ. සැබවින්ම දර්ශන ඒකම තමයි මේ දහමේ විදර්ශනාව කියන්නේ. විදර්ශනා භාවනාව කියන්නේ toy දෙයම තමයි. ඔතෙන්ට එන්න තමයි මේ අනාදිමත් සංසාරයක
බුදු පසේ බුදු මහරහත් උතුම පාරමී පුරන්නේ. දැන් අපිට මෙහෙම කතා කරන්න පුළුවන් දර්ශන අපි දන්න නිසා තථාගත ධර්ම ඉගෙන ගත්ත නිසා. නැත්තම් මෙහෙම කතා කරනවා කියන එක සිහිනයක්. මේ වචන ටික මේ දැන් තප්පර ගානක මිනිත්තු ගානක මේ දීපු අදහස මේ දීපු සත්‍ය ධර්මය එහෙම ලේසියෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමදෙනාම තථාගතයන් වහන්සේට ණයයි කියන්නේ ඒකයි. එහෙමයි. ඔව් දර්ශන. එහෙමයි අපේ හැඳුන්නේ දැන් ඔබ වහන්සේ ඔය පැහැදිලි කරගෙන යන ආකාරයට මට මෙන්න මෙහෙමත් හිතුණා. නාම රූප ඉක්මවා කටයුතු කරන හින්දාද අපේ හැඳුන්නේ දැන් අපි ගොඩක් වෙලාවට නිමල් වේවා, සමන් වේවා, සුජාතා වේවා මේ ආදී නම් වලට අපි බැඳිලා ඉන්නවා. බැඳිලා ටිකක් මුල් කාලීනව අපි මේ කටයුතු කිරීමේදී බොහෝ විට සමීපව කටයුතු කරනවා. ඇතැම් විට විවිධ හේතුන් මත අතරමඟදී මේ සම්බන්ධතාවයන් බිඳෙන්න පුළුවන්. කුමන හෝ බාධාවක් ඇවිල්ලා හේතුවක් හටගෙන. එතකොට මේ නාම රූප ඉක්මවා කටයුතු කිරීම නිසාද නැත්නම් බැඳීමක් ඇති කරගෙන තියෙන නිසාද අපේ හිතට දුක කියන සංකල්පනාව ඇති වෙන්නේ අපේ හැමදෙරනේ. යම් හදවතකට දුකක් ඇති වුණා නම් ඒ දුක හටගත් එකම තැන තමයි උපාදානය. එහෙමයි සනස. එතකොට උපාදානයට තුඩු දෙනවා. උපාදාන ඇති වෙන බොහෝ සෙයින් හේතු වෙනවා පුද්ගලයෙක් සම්මුතිය තුල පමණක් හිරවීම. එහෙමයි සනස. දැන් ඔය කිව්වා වගේ විවිධ නම් වශයෙන් ගෝත්‍ර වශයෙන් මේ පුද්ගලයන් අල්ලගෙන ඉන්නවා. එහෙමයි. සත්වෝ සත්තස්ස ආබද්ධෝ සත්වයන්ට බැඳිලා ඉන්නවා. මෙන්න මේ බැඳීමම තමයි දර්ශන දුක උපදවන්නේ. එතකොට නාම රූප වශයෙන් මෙහෙම ජීවිතයක් මේ තුල අභ්‍යන්තරය මෙහෙමයි කියලා ශ්‍රාවකයාට අවබෝධ කරගන්න ලැබුණොත් මේක දවසක් දෙකක වැඩපිළිවෙලකින් පුළුවන් වෙන දෙයක් නෙමෙයි දර්ශන. කාලයක් තිස්සේ මේ පුහුණුවේ යෙදෙන්න ඕනි. මේ කියා දෙන අවබෝධයට එන්න සෑහෙන තරම් කාලයක් ධර්මයේ ඉගෙන ගනිමින් ධර්ම සාකච්ඡාවලට සවන් දෙමින් ගුරු ඇසුර තබාගෙන නුවණින් විමසන්න ඕනි. මොකද අපි නොගිය විරෝ දිශාවකට නොලැබූ විරෝ අවබෝධයක් ලබන්න මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ පටන් දේව බ්‍රහ්මයන් දක්වාම යම් තැනක දුකක් ඉපදුනා නම් හදවතට යම් තැනක පීඩාවක් ඇති වුණා නම් අසහනයක් ඇති වුණා නම් මොනවා හරි જાතිය දුකක් ඇති වුණා නම් ඒ හැම දෙයකටම හේතුව තමයි සත්‍ය අවබෝධ නොවීම. මොකද්ද සත්‍ය කියන්නේ? මේ නාම රූප පරම්පරාවක පවතින නැවත සකස් වෙන නැවත නිරුද්ධ වෙන හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය නොදැකීම. අර පුද්ගල වශයෙන් මේ මගේ මවයි, මේ මගේ පියා, මේ මගේ සහෝදරිය, මේ මගේ භාර්යාව, මේ මගේ ස්වාමී ආදී වශයෙන් සත්ත්ව පුද්ගල ප්‍රඥාප්තිය පිහිටා කරන ග්‍රහණය ඒක තාම නපුරුයි දර්ශන. හැබැයි මෙහෙම කියද්දී දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ දැන් එහෙනම් මේ සෑම තැනකම තියෙන පරමාර්ථ ටිකක් නේ අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැනේ. එතෙන්ට આવොත් ඒක බලවත් මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒක ඊටාම සිහි කල්පනාවෙන් මේ පරමාර්ථ විභාගය සිද්ධ කරන්නට ඕනේ. දැන් කෙනෙකුට දර්ශන මෙහෙම හිතෙන්න පුළුවන්. මෙතන තියෙන සතර මහා භූත ටිකක්. මෙතන තියෙන සුද්ධාෂ්ටක ටිකක්. මෙතන තියෙන නාම රූප පරම්පරාව. ඉතින් නාම රූප පරම්පරාවක් සිඳලා බෙඳලා දැම්මා කියලා මොකක්ද ඇති වුණ අකුසලයේ? එහෙම ප්‍රශ්න කරා ඒ කාලේ හිටපු විසම දෘෂ්ටි දරු ඇතැම් අය. එනිසා මේ ධහම තථාගතයන් වහන්සේ දේශනා කරන පරමාර්ථ සත්‍ය, සම්මුති සත්‍ය කියන මේ දෙක පටලවා ගන්නේ නැතුව, වර්ධවා ගන්නේ නැතුව සම්මුති සත්‍යයේ පිහිටා ජීවත් වෙන්න ඕන තැන එහෙම ජීවත් වෙන්න. පරමාර්ථ වශයෙන් ජීවිතාබෝධයට අවශ්‍ය කරන ඒ ධම්ම සත් උපදවා ගන්න. එතකොට බොහොම සැනසille ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි සනස. සනස දැන් ධාතු නමස්කාරයේ වැඩිම තුල අපට කෙනෙකුගේ දුකේදී දුක දැනෙන්නේ නැති වෙනවද? ඒ වගේම සතුටේදී සතුට දැනෙන්නේ නැති වෙනවද කියලා තමයි මම විමසන්න සූදානම් වෙන්නේ සනස. පින්වත් දර්ශන මේ ධාතු මනසිකාරය තුල සැබවින්ම පුද්ගලයෙකුට කාමයන්ගෙන් මිශ්‍ර නොවු දීර්ඝ කාලීන යථාර්ථවාදී සතුටක් ඇති වෙනවා. එහෙමයි සනස. යතෝ විපස්සති කන්දානං උදයබ්බය ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානත. බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් දර්ශන. ඔය අසෝ ප්‍රශ්නයටම වගේ ලබා දීපු උත්තරයක්. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මේ ධාතු වශයෙන් මේ ශරීරය දිහා බලනවා, ජීවිතය දිහා බලනවා, ආයතන වශයෙන් බලනවා, චක්ක ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන එම් බලනවා. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් ස්කන්ධ වශයෙන් බලන්න. රූපස්කන්ධ, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේවා. මෙන්න මේ විදිහට අර සත්වයාය පුද්ගලයාය කියලා කරන ග්‍රහණයේ ඉක්මවා දර්ශන. කවුරු හරි කෙනෙක් එහෙම බලනවා නම් අන්න යාට ලබති පීති පාමොජ්ජං ප්‍රීතිය ප්‍රමෝදය උපදිනවා කියනවා. අමතන්තං විජානතං. ඇයි මේ ප්‍රීතිය උපදින්නේ? එයාට අමා මහ නිවන නැමැති උත්තම සුවය ස්පර්ශ කරන්න ලැබෙනවා. දර්ශන මේ අපි හැමදාම සංසාර ගමනේ අද වෙනකන් සතුටක් ලැබුවා නම් මේක ලාමක සතුටක්.
එහෙමයි ඇසෙන් සතුට වුණා, කනෙන් නාසයෙන් දිවෙන් කයින් සතුට වුණා. ඒ සතුට හොයාගෙන හැම දිනම හැමදේම කළේ. එහෙමයි සන. හැබැයි මෙතන සතුටක් තියෙනවා. සතුටක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි ඒක හීනයි, ග්‍රාම්‍යයි, පෞතුජනිකයි, අනාර්යයි, අනර්ථ සංහිතයි. මේ තථාගත ධර්මයේ තුලින් ඔබව කැඳවාගෙන යන්නේ මින් පෙර කිසිදාක නොගිය විරු ඉසව්වකට. ඒ නොහුරු බව නිසා තමයි බොහෝ දෙනා මේ ධර්ම මාර්ගයෙන් ඈතට යන දර්ශන. එහෙමයි සන. මේ රසය හුරු වෙච්ච කිසිම කෙනෙක් මේ තථාගත ධර්මයට පිටුපාන්නේ නැහැ. අපිට දැන් ප්‍රශ්න වෙලා තියෙන දර්ශන මේ රසය කොහොමද ජනසංතානියට කාවද්දන්නේ කියලා. එහෙමයි සන. ඒ උදෙසා තියෙන අපිට භාෂාව. ඒ භාෂා මාධ්‍යයෙන් තමයි මේ කියා දෙන්නේ. එතකොට මේ කියා දෙන ධර්ම ශ්‍රාවකයා ජීවිතේට ගලප ගන්නත් ඕනේ. එහෙමයි සන. අපි කියා දෙනකොට යම් රසයක් ඇති වෙනවා තමයි ධර්ම අහනකොට හදවතේ පුදුම ආනන්දයක් ඇති වෙනවා. අහෝ අපට තථාගත බුදුවදන් මේ ඇහෙන්නේ කියලා. එතනත් සතුටක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා. එහෙමයි. හැබැයි දර්ශනේ එතන විතරක් නෙමෙයි මේ ප්‍රීතියේ නිමාව. ඒ ඇසෝ ධර්ම ජීවිතේට ගලප ගන්න එකේ සෑහෙන වගකීමක් තියෙන්නේ මේ සිත්නේ තසපවහන ශ්‍රාවකයන්ට. එහෙමයි සන. එතකොට මේ බණපදේ වුන් ගලප ගන්න ඕනේ ජීවිතේට. අපි ධාතු මනසිකාරය කියා දුන්නාද මේ භාවනාවේදී සතිපට්ඨාන භාවනාවට අනුකූලව. එහෙමයි. එතකොට දැන් මේ කියා දීපු කොහොම දේවල් කෙනෙකුට හිතේ තියාගන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි මෙහෙම හිතන්න පුළුවන් දර්ශන. අත්ථීමස්මින් කායේ මගේ මෙන්න මේ ශරීරයේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවක් තියෙනවා. එහෙමයි. මේ සතර මහා ධාතු හටගන්නේ හේතුන්ගෙන්. හේතු නැතිවීමෙන් නැති වෙනවා. මෙතන මම වගේ කියලා ගන්න දෙයක් නැහැ. ඔය ටික දර්ශන හිතන්න බැරි දෝනම කෙනෙකුට හිතනවා නම් හිතන්න පුළුවන්. මේක ආදිපදී මානසිකාර කරන්න පුළුවන්. එහෙමයි. මේක තමයි විදර්ශනා ප්‍රවේශය කියන්නේ. එහෙමයි සන. ඉතින් මේ මානසිකාරේ බහුල කරන්න ඕනේ දර්ශන. එහෙමයි. ඔබ අහලා තියෙනවනේ භාවිතෝ බහුලීකතෝ කියලා. එහෙමයි. මේ භාවනාව කියන වචනයේදී තථාගතයන් වහන්සේ අපට ලබා දෙන අරමුණ හිතට අරගෙන ඒ අරමුණ හිත ඇතුලේ නැවත නැවත සිතීම් වශයෙන් බහුල කරන්න ඕනේ. ඒකට අනුග්‍රහයක් ලෙස දර්ශන මේක වචනිනුත් මෙනෙහි කරන්න ඕනේ. එහෙමයි. වචනෙන් සජ්ජායනා කරන්න ඕනේ. ඒකට තවත් අනුග්‍රහයක් ලෙස ධර්මධරයන්ගෙන් විනයධරයන්ගෙන් ගැන විමසන්න ඕනේ. ඒතර කාලයෙන් කාලෙට මේ කරන වැඩේට වැඩි වටිනාකමක් ජීවිතේ දෙන්න ඕනේ. එහෙමයි. දැන් දර්ශන ඔබ හිතන්න මොකක් හරි අරමුණක් දර්ශන හිතට ගන්නවා. හිතට අරගෙන ඕක ගැනම කල්පනා කර කර ඉන්නවා. අපි තුමු සාමාන්‍ය ලෝකේ අරමුණක් කියලා. එහෙමයි. එතකොට ඒ ගැන කල්පනා කරනකොට ඒ මුලින් ඒ අරමුණට එච්චර වටිනාකමක් දීලා නැති වෙලාවේ තිබුණට වඩා වැඩි කාවැද්දීමක් හිතට ඒ අරමුණ තුලින් සිද්ධ වෙනවානේ. එහෙමයි සන. නොයෙක් දේවල් කල්පනානේ අරමුණ පිළිබඳව හාත්පස දැනින්න ගන්නවා. ඒ ගැන කල්පනා කරනකොට ඒක කුසල ආරම්මණයක් වෙන්න පුළුවන්, අකුසල ආරම්මණයක් වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන මේ අරමුණු සමත අරමුණු සහ විදර්ශනා අරමුණු මෙනෙහි කරනකොට ඇස ගැන නම් මෙනෙහි කරන්නේ මින් පෙර කිසිදාක ඇස ගැන නොදුටු ඇත්තක් යාර දැක ගන්න ලැබෙනවා. එහෙමයි. ආන්නේ වගේ මේ නාම රූප පරම්පරාවේ හට ගැනීම නිරුද්ධ වීම කියන මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ශ්‍රාවකයාට ඇති වෙනවා දර්ශන. එහෙමයි සනන්ස. ඉතින් මේ විදිහට බොහෝ ගැටලු සිත්නේ තසපුව ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡාව තුළදී අපේ ස්වාමීන් වෙත යොමු කර ස්වාමීන්ගෙන් ගැටලු වලට පිළිතුරු ලබා ගන්නට සූදානම් වෙනවා. ඊළඟට ස්වාමීන් ඔබ වහන්සේගෙන් විමසන්න හිතුවේ ධාතුන් තනි තනිව පවතින්නේ නැතිද කියන ප්‍රශ්නය තමයි. පින්වත් දර්ශන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යක් තියෙනවා. ඒ කියන්නේ එන අදහස් කරන්නේ එකකට එකක් සහයෝගය ලබා දෙනවා. දැන් මේ සතර මහා ධාතු ගත්තොත් එකක් තුනකට, දෙකක් දෙකකට. එහෙම තමයි දර්ශන සහයෝගයෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ පඨවි ධාතුව, ආපෝ තේජෝ වායෝ කියන සෙසු ධාතු තුනේ උපකාරය මතයි පවතින්නේ. එහෙමයි. අනිත් ධාතුනුත් එහෙම තමයි. තනි පැවැත්මක් නෑ මේවට. මොනම හේතුවකින්වත් මේවා වෙන් කරන්න බෑ. එහෙමයි. සුද්ධාෂ්ටක කියන්නේ අවම රූප කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජ. මේවා වෙන් කරන්න බෑ. මේවා කලාප වශයෙන් එකට පවතින්නේ ඕනෝන් අතර වෙන් කළ නොහැකි සම්බන්ධයක් ඇතිව. ඒ නිසා වෙන් කරන්නට මොනම හේතුවකින්වත් බෑ. මේක ප්‍රඥාවෙන් දකින්න හැර. තථාගතයන් වහන්සේගේ මේ විශිෂ්ට ඥාණයට තෝමනය කරපු නාගසේන මහා රහතන් වහන්සේ වදාරන උපමාවකින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරපු මහා හාස්කම මේ පෙරලිය මේ ප්‍රඥාමය විප්ලවය ගැන එහෙමයි. දර්ශන. එතනින් දේශනා කරන උන්වහන්සේ සිව් මහා සාගරය කල්පය යම් දවසකද ඇති උනේ ඒ තාක් මහා සාගරය පරණයිනේ. එහෙමයි. කල්පාරම්භයේදීමයි මේ මහා සාගරය ඇති උනේ. එතකොට මේ මහා සාගරයට එදා ගලාගෙන ආපු ගංගාවන් දැන් සමහරට වේලිලා ගියා. එහෙමයි. එනිසා කොච්චර දීර්ඝයිද? එහෙමයි. ඒ සාගරයට කල්පයක් පුරා ගැලූ ගංගාවන් තියෙනවා. එතකොට සාගරයේ ජල දෝතක් කොතනින් ගත්තත් ওই වතුර මිශ්‍ර වෙලා තියෙනවා. එහෙමයි. එතකොට
ඒ මිශ්‍ර වූ වතුර ටික අතට අරගෙන කෙනෙකුට පුළුවන් වේද දර්ශන මේවා ගංගා ගඟේ ජලය, මේවා යමුනා ගඟේ ජලය, මේවා සරභූ, මේවා මහී එහෙම වෙන් කරන්න පුළුවන් වේද? කීයටවත් කරන්න බෑ. හැබැයි අපි දන්නවා මෙතන තියෙන්නේ මේ ගංගාවන්ගෙන් ගලා ආ ජලය සහ වැසි ජලය කියලා. එහෙමයි සර්. හැබැයි දර්ශන බුදුරජාණන් වහන්සේ කරලා තියෙන මේ මහා ප්‍රඥාමය විප්ලවය කොච්චරද කියනවනම් දැන් කෙනෙකුට මොකක් හරි ක්‍රමෝපායකින් සිද්ධ විද්‍යාවකින් හරි ඔය සාගරයේ ජලය වෙන් කරන්න පුළුවන් මේ ගංගා 4ක 5කටවත් අඩුම ගන්න. හැබැයි මේ නාම රූප પરම්පරාව මෙතන රූප ගොඩක් තියෙනවා, නාම ගොඩක් තියෙනවා. රූපය මෙන්න මෙහෙම ප්‍රභේදගත වෙලා ආකාර 28කින් රූපය ප්‍රභේදගත වෙලා තියෙනවා. ඒ වගේම නාමය ගත්තොත් චෛතසික වශයෙන් ගත්තොත් චෛතසික දෙපනසක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිත් වශයෙන් ගත්තොත් 89 ආකාරයකින් 121 ආකාරයෙන් ඊටත් වඩා ප්‍රභේදගත මේ සිතේ පහළ වීම සිද්ධ වෙනවා. ඒ සිත් මෙන්න මෙහෙමයි ප්‍රභේද වෙන්නේ කියලා මේ බෙදීම මේ පරමාර්ථ සත්‍යය තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඒකාර සාගර ජලයක් බෙදනවට වඩා වැඩි අමාරුවක්. ඉතින් අපි මෙතන සිත පහදවා ගන්නමයි ඕනේ. මේ විපස්සනාව කියන්නේ දර්ශන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ප්‍රඥාවේ ආලෝකය අපි ලබනවා කියන එකයි. එහෙමයි. තථාගතයන් වහන්සේගේ විශිෂ්ට ඥානය ඒ ඥානාලෝකේ මහා බබලන සූර්ය මණ්ඩලයක් නම් අපි කරන්නේ අපි අර නෙළුමක් පිපෙන්නට ඒ සූර්යාලෝකයේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා වගේ තථාගතයන් වහන්සේ නම් වූ රන් හිරු මඩල හලාහල තථාගත ධර්මයේ නැමැති රශ්මි මාලාවෙන් අපේ හදවතේ ප්‍රඥාව නැමැති පියුම පොබදවා ගන්නවා. ඒක තමයි මෙතනින් කරන්නේ. එහෙමයි සනස. සනස දැන් අපි බොහෝ වෙලාවට දෛනික කටයුතු කරගෙන යද්දී රාජකාරී ජීවිතේ වේවා පෞද්ගලික ජීවිතේ වේවා වෙනයම් පොදු ස්ථානයකදී වේවා නැත්නම් යම්කිසි ගමනක් බිමනක් යනකොට වේවා බොහෝ වෙලාවල් වලට ද්වේෂය ඇති වූ විට අපි දන්නවා අපේ ඇඟ රත් වෙනවා, ටිකක් මූණේ ඉරියව් වෙනස් වෙනවා. ඒ වගේම බය දැනුණු අවස්ථාවවලදී අපේ ඇඟ සීතල වෙනවා, ඒ වගේම අපේ ඇඟ ගැහෙනවා. මෙන්න මේ වගේ විවිධ චර්යාවන් වලදී ඒ ධාතු වෙනස් ස්වභාවයකටපත් වෙනවා නේද කියලා තමයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් විමසන්නේ. පින්වත් දර්ශනය ඒක හැමම තමයි. දැන් මේ චිත්තය ප්‍රත්‍ය කරගෙන රූප පහළ වෙනවා. ඔය කියපු සතර මහා භූත සිත නිසාත් පහළ වෙනවා. ඊළඟට කනබන ආහාර නිසාත් පහළ වෙනවා. කර්මී නිසාත් පහළ වෙනවා. සීතෝෂ්ණය වෙනස් වීමෙනුත් පහළ වෙනවා. එතකොට කර්ම වශයෙන්, චිත්ත වශයෙන්, ඍතු වශයෙන්, ආහාර වශයෙන් රූප පහළ වෙනවා. එතකොට දැන් ඔතනදී දර්ශන අදහස් කළේ දැන් මේ පුද්ගලයෙකුගේ හිතක් විසමත්වයටපත් වෙද්දී, ද්වේෂයෙන් පරවශ වෙද්දී, රාගයෙන් මුසපත් වෙද්දී මේ රූපේ ප්‍රකට වෙනසක් සැබවින්ම අපිට දැක ගන්න පුළුවන්. අන්‍යයන්ගේ නෙමෙයි අපේ ජීවිතය දිහා බලන්න. පුංචි තැනක ගන්නට පස්සේ කොච්චර මූණ කළු වෙලා, අත්පා ගල් වෙලා, ඇස් රතු වෙලා, නපුරු වචන කියවෙලා, සමහර හොටු බේරිලා මොනතරම් වෙනසකටපත් වෙනවද? මේ මෙහෙම සිද්ධ වෙන්නේ අර චිත්තය මුල් කරගෙන. දැන් එතන ද්වේෂයන් පහළ වෙන්නේ. ඒතකොට ද්වේෂයක් පහළ වෙනකොට දෝමනස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් තමයි පරම්පරාවක් පහළ වෙන්නේ. ඒතකොට ඒ සිත් සමග පහළ කරන චිත්තජ රූප බොහොම රළුයි. ඒකේ තේජෝ ධාතුව උත්සන්නයි. ආන්න එතකොට ශරීරේ පවරත් වෙනවා. එහෙම වෙනසක් ඇති වෙනවා. රාගයත් එහෙම අනිත් පැත්තට. රාගය ඇති වුණත් එහෙමයි. මේ ඉන්න පුද්ගල ස්වરૂපයක් රූපේ පවා වෙනසකටපත් වෙනවා. ඉතින් මහා රහතන් වහන්සේලාගේ රාග, ද්වේෂ, මෝහ කෙලස් ඉතිරියක් නැතිවම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අනාගාමී උතුමන් වහන්සේලාගේ කාමරාග පටිඝයන් දුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ උතුමන් වහන්සේලාට එබඳු චිත්තෝත්පාද පහළ නොවන නිසා මුළු ජීවිතයම උපශාන්තයි. එනිසා සසු පුද්ගලයන්ට ඔය ආදීනමය ඔය අවිනිශ්චිත භාවයේ තියෙනවා දර්ශන. ඒ කියන්නේ ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි සනස. අපේ හඳුරන්නේ මේ දැන් ඔය උම්මත්තක භාවයට නැත්තම් උමතු භාවයටපත් වෙන්නේ ධාතුන්ගේ තිබෙන ක්‍රියාකාරීත්වය නිසාද? අපින්වත් දර්ශන උම්මත්තක භාවයේ පිත්තුම්මත්තක පිත නිසා ඒ උමතු භාවය ඇති වෙනවා. යක්කුම්මත්තක ඔය යක්ෂාදී අමනුෂ්‍යාවේශයෙන් ඒ උමතු භාවය ඇති වෙනවා. ඊළඟට බලවත් රෝගී නිසා රෝගුම්මත්තක භාවයටපත් වෙනවා. එතකොට දැන් රෝගුම්මත්තක, පිත්තුම්මත්තක වගේ තත්වයට හේතු වෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ ඒ විසම තත්වයන්. ඒ කියන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒක හරි දර්ශන. එහෙම තමයි බොහෝ සෙයින් දැන් අපි ගත්තොත් ඔය රෝග පීඩා හැදෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිත්ත සමුත්ථාන ආබාධා, සෙම සමුත්ථාන ආබාධා, වාත සමුත්ථාන ආබාධා කියලා ආබාධයන් හටගන්න හේතු තුන. ඒතර වාපිත් සෙම් කියන්නේ මොනවද දර්ශන? මේ සතර මහා භූත. එහෙමයි සර්. එතකොට රෝග හැදෙන්නට ඔය කිව්වා වගේ උම්මත්තක භාවයටපත් වෙන්නට මේ කියපු සතර මහා භූත තමයි හේතු වෙන්නේ. දැන් ඔය යක්කුම්මත්තක වගේ තත්වයකදී ඒ අමනුෂ්‍යයන්ගේ බලපෑම මත පුද්ගල ශරීරයක ඒ
සතර මහා ධාතුන්ගේ ඒ වෙනස සිද්ධ කරන්නට පුළුවන්. රෝගෝම්මත්තක භාවය වේවා මොන ආකාරයකින් හරි දර්ශන මේ රූපේ යම් විසම බවක් ඇති වෙනවා නම් ඒ විසම බවට හේතු වෙන්නේ සතර මහා භූතයකට සිත හේතු වෙනවා. ඒ වගේ තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි සනස. එතකොට සනස ගිරිමානන්ද සූත්‍ර දේශනාව වගේ දේශනාවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ධාතුන්ගේ තිබෙන යම්කිසි අයහපත් ආකාරයකට සිදුවන ක්‍රියාකාරීත්වයෙන් වැළකීලා සිත ශාන්තිය ලබා ගැනීම උදෙසාද? පින්වත් දර්ශන එතන ඒ ගිරිමානන්ද සූත්‍ර පරයායේ තථාගතයන් වහන්සේ ජීවිතයේ නොපෙනෙන පැතිකඩ දෙවියන් සහිත ලෝකයට විවර කළා. එහෙමයි. එතන තථාගතයන් වහන්සේ මේ සංඥා 10ක් අනුසාරයෙන් ජීවිතය දිහා බලන්න කිව්වා. ඇයි එහෙම බලන්න කිව්වේ? ලෝකෙ මිනිස්සු එහෙම නෙමෙයි මේ දිහා බලන්නේ. එහෙමයි. මේ දිහා නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන් මගේය කියලා කාලාන්තරයක් තිස්සේ ලස්සනයි. මේක මගේ වශයෙන් තියාගනුනේ ආදී වශයෙන් අයථාව ආකාරයෙන්. ඒ කියන්නේ නැති දෙයක් ඇති හැටියට දැකීමකට තමයි දෙවියන් සහිත ලෝකේ මනාදිමත් සසරි පුරුදු වෙලා හිටියේ. එහෙමයි. ඒකම තමයි වුන්ට නැවත නැවත උපදින්න, නැවත නැවත දිරන්න, නැවත නැවත මැරෙන්න හේතු වුනේ. හැබැයි ගිරිමානන්ද වගේ සූත්‍ර පරයායකින් තථාගතයන් අපි දේශනා කරනවා, ඔහොම නෙමෙයි මේ ජීවිතය දිහා බලන්න ඕනේ. ආදීනව සංඥා වශයෙන් බලන්න, විරාගී සංඥා වශයෙන් බලන්න, අනබිරත සංඥා වශයෙන් බලන්න. ඒ වගේම මේ ජීවිතය කියන්නේ කුණප කොටහස් වලින් හැදිච්ච දෙයක්. එහෙම බලන්න. තියෙන විදියට මේ ජීවිතය දිහා බලන්න. මේකේ රෝග ගුහාවක් මේ ශරීරය කියන්නේ. ආන්නේ විදියට දර්ශන එහෙමයි. ශ්‍රාවකයාට ප්‍රඥාව නැමැති ආලෝකය පහළ කරගන්නට, සැබෑම සත්‍ය කුමක්ද අවබෝධ කරගන්නට යම් චින්තනයක් අවශ්‍ය නම් ආන්නේ චින්තනය තමයි ඔය ගිරිමානන්ද සූත්‍රයෙන් ලබා දෙන්නේ. චින්තන විදිය. එහෙමයි. ධර්ම මනසිකාරය, යෝනිසෝ මනසිකාරය එතනින් ලබා දෙන්නේ. එතකොට සංඥා 10කින් ජීවිතය දිහා බලන්න කරපු මඟ පෙන්වීම තමයි ඔය ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරන්නේ. අර දැන් ආදීනම සංඥාව ගැන කතා කරද්දී එතන මේ ශරීරයේ විවිධ ආබාධා උපජ්ජන්ති, විවිධ ආබාධය උපදිනවා. ඉතින් ඒ උපදින තාක් ආබාධයන්ට මේ සතර මහා භූත තමයි හේතු වෙන්නේ. ඒක විස්තර කරන්නට ඕනි ගැඹුරින්. තේරෙන විදියට කිව්වොත් මේ රූපකයට රෝග හැදෙද්දී පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කී ආදී වශයෙන් තියෙන මේ රූපයන් හා සම්බන්ධයෙන් තමයි ඒ විසම බව ඇති වෙන්නේ. මේ රූපයන්ගේ තියෙනම දර්ශන රූපස ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී වශයෙන් මේ රූපයේ තියෙන සැහැල්ලු බව, මෘදු බව, කර්මන්නේ බව. එතකොට මේ මෘදු බව, සැහැල්ලු බව, කර්මන්නේ බව වගේ දේවල් ඇති වෙනකොට ඒ ශරීරය නිරෝගී ශරීරයක් වෙනවා. එහෙමයි. ඒ රූපස මුදුතා කම්මඤ්ඤතා ආදී වශයෙන් තියෙනවා අඩු වෙනකොට තමයි ලෙඩ හැදෙනවා කියලා කියන්නේ. එහෙමයි සනස. සාමාන්‍ය ලෝකේ ලෙඩ කියන්නේ, රෝග කියන්නේ, පීඩා කියන්නේ. ඒ සමස්තය සිද්ධ වෙන්නේ රූපය පිළිබඳව රූපස ලහුතා මුදුතා ආදීදී නැති වී යාම. එහෙමයි සනස. හොඳයි සවනස, ඊළඟට මරණය සිදුවන අවස්ථාවේදී මේ සතරමා ධාතු වලට මොකද සිද්ධ වෙන්නේ? පින්වත් දර්ශන, ඒක බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. සෑහෙන වෙලාවක් කියා දෙන්නට ඕනි කාරණයක්. අපි කෙටියෙන් තේරුම් ගත්තොත් මරණය සිද්ධ වෙනකොට එක ජීවිතයක් හා සම්බන්ධ ස්කන්ධ පරම්පරාව සිඳී යනවා. එතකොට මරණාසන්න මොහොතේදී දැන් මරණාසන්න මොහොත දක්වාම නාම රූප පරම්පරාව පවතිනවානේ මේ ජීවිතය හා සම්බන්ධයෙන්. එතකොට රූප පරම්පරාවේ අපි ගත්තොත් චිත්තජව පහළවන රූප තියෙනවා. කර්මජව පහළවන රූප තියෙනවා. එතකොට චිත්තජව කර්මජව පහළවන රූප මරණාසන්න මොහොතට මෙපිටදී නිරුද්ධ වෙලා යනවා. එහෙමයි සර්. මරණාසන්න මොහොත කියන්නේ මේ කියන්නේ මරණාසන්න චිත්ත වීතයක පහළ වෙන සිත් පරම්පරාවේ අග කෙලවර. එහෙමයි. අපි තමු චුතිය කියලා. චුතියට මෙපිටදී ඒ දේවල් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ කර්මජව සහ චිත්තජව පහළ වෙන රූප. ඒක අභිධර්මයට අනුව තවත් විස්තර කරන්න ඕනි ගැඹුරින්. මම මේ තේරෙන විදිහට කිව්වේ කාටත් පොදුවේ තේරුම් ගැනීම පිණිස. ඊළඟට ඍතුජව සහ ආහාරජව පහළ වෙන රූප තියෙනවනේ. ඒ අතරිනුත් ඔය ඍතුජව පහළ වෙන රූප කලාප ටිකක් තමයි මෘත කලේබරය කියලා කියන්නේ. මලකඳ කියලා කියන්නේ ඍතුජ රූප ටිකක පැවැත්මක්. අර ආහාරජව පහළ වෙන රූප පෙර ආතුවම නිරුද්ධ වෙලා යනවා, කල්තියාම නිරුද්ධ වෙලා යනවා. එතකොට මරණාසන්න සමයේදී රූපයට එබඳු තත්වයක් සිද්ධ වෙන අතර නාමයට ගත්තොතින් වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ නාමයනේ. මේ නාමය චුති චිත්තයත් සමගම නිරුද්ධ වෙලා යනවා. හැබැයි එයා කර්ම සකස් වෙලා තිබුණොත් ඒ සකස් වූ කර්මයට අනුව සකස් වූ කර්මයේ හේතුව වෙලා නැවත අභිනව භවයක ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ප්‍රතිසන්දිය සිද්ධ වෙද්දී එයා රූප ලෝකයක නම් නාම රූප පරම්පරාව කාය බැස ගන්නවා මව් කුසකාරී සුදුසු පරිදි. එතකොට මරණාසන්න සමයේදී මේ පඨවි ධාතුව පඨවි ධාතුවට යනවා, ආපෝ ධාතුව ආපෝ ධාතුවට යනවා. එහෙම කියන්නේම බෑ දර්ශන. එහෙම කියන එක ධර්ම විරෝධී දෙයක්. එතකොට ඍතුජ වශයෙන් පවතින රූප ටිකක් තමයි මෘත කලේබරය කියලා කියන්නේ. ඒකත් කාලයක් යනකොට නිරුද්ධ වෙලා යනවා. අපි මේ ධහම තුළ පාවිච්චි කරන වචනේ තමයි නිරුද්ධ වීම කියන එක.
එහෙමයි සනස. නැත්නම් පටවිය හා ආපෝ හා ආකාශය හා එක් වෙනවා කියන එක ඒක තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය නෙමෙයි. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ එක තැනක මේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න කියලා දෙනවා කටසි වඩන කියලා. අපි සොහොන් වැඩුව සංසාර ගමනේ මහ පොළොවට පස්සේ එකතු කළා කියලා. ඒක දැනෙන තේරෙන විදිහට කියලා දුන්නේ. එහෙමයි. හැබැයි මේ සතර මහා ධාතුන් ඒ විදිහට හටගත් යම් හේතුවකින්ද හේතු නැතු වීම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම තමයි දර්ශනේ මෙතන තියෙනවා මේ සන්තති සම්බන්ධය කියලා එකක්. එහෙමයි සනස. දැන් මේ මොහොතේ යම් රූප ටිකක් හටගෙන නිරුද්ධ වෙනකොටම ඒ හා සමාන වූම රූප ටිකක් නැවත හට ගන්නවා. එහෙමයි. ඒ හටගන්න හින්දා තමයි මේ පුද්ගලික මේ ආත්ම පායස මේ ආදි වශයෙන් මේවා පේන්න තියෙන්නේ. එහෙමයි. ඒකට කාලයක් යනකොට දර්ශන දැන් වයසට යනකොට මේ හකු බැහැලා සම ඇකිලිලා කෙසිදිලා මේක විරූප වෙන්නේ. අර තිබ්බ පෘෂ්ටිමත් බව නැති වෙන්නේ. එතකොට නිරුද්ධ වෙන රූපයන්ට සාපේක්ෂව පහළ වෙන රූප අඩු වෙනවා. එහෙමයි සනස. එතකොට තමයි වයසට යනවා කියන්නේ. ඉතින් ওই විදිහට බොහොම ගැඹුරු ධර්මයක් මේ ධහම. ඉතින් අපි එහෙම තේරුම් ගත්තාම කවදා හෝ දවසක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එහෙමයි සනස. අද ඉරිදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව තුළ බොහෝ ප්‍රශ්න ගැටලු ඔබට ඉදිරිපත් කරන්නට තිබෙනවා. ඒ ගැටලු සමහර විට ඔබට දැනුණ ප්‍රශ්න වෙන්නට පුළුවන්, නැත්නම් ඔබේ හිතේ තිබුණ ප්‍රශ්න වෙන්නට පුළුවන්. ඒ කොහොම නමුත් අපේ ස්වාමීන් දේශනා කරන ධර්ම දේශනා වාස්ත්‍රයෙන් සහ අපට දැනෙන ආකාරයෙන් තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. සනස, මරණාසන්න මොහොතේදී සිත් පරම්පරාව නිරුද්ධ වීම සහ නැවත ඒ සිත් පරම්පරාව හට ගැනීම සම්බන්ධයෙන් තමයි ඊළඟ මගේ ප්‍රශ්නය. පින්වත් දර්ශන, එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන මෙන්න මේ ධර්ම නියාමය. වපුල්ල බිජුවට අනුව අස්වැන්න ලැබී. දැන් එතකොට එක ජීවිතයක දැන් ඔය මරණාසන්නයේදී පුද්ගලෙක් මැරෙනවා කියනකොට ඒ මරණයත් සමගම ඒ ජීවිතය හා සම්බන්ධ නාම පරම්පරාව නිරුද්ධ වෙනවා. එහෙමයි සනස. හැබැයි දර්ශන මේ ජීවතුන් අතර ඉන්න කාලේ අපිට දැන් එක සිතක් නිරුද්ධ වෙලා තව සිතක් පහළ වෙන්නට පහළ වුණේ යම් චිත්ත නියාමයකට අනුවද ආන්නේ විදිහටම කිසිම ප්‍රමාදයකින් තොරව මේ ජීවිතයේ චුතිසි චිත්තය පහළ වී අවසන් ඒ චුති චිත්තය පහළ වෙලා නිරුද්ධ වෙනකොටම අභිනව භවයක ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනවා. එහෙමයි සනස. එතකොට ඒක මේ තථාගතයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දේශනා කරනවා චතුූපපාත ඥානෙ ඇති කරගත්තාම ශ්‍රාවකයාට ඒ සිද්ධ වෙන හැටි දකින්න පුළුවන් කියලා. එහෙමයි. එතකොට දැන් බොහෝ දෙනා කියනෝනේ මේ ජීවිතයේ චුතිය තමයි ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දිය තීරණය කරන්න කියලා. ඒක වැරදි දර්ශනය. එහෙමයි. මේ ජීවිතයේ චුති චිත්තය කියන්නේ විපාක සිතක්. ඒ විපාක සිතට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් කිසිම බලපෑමක් කරන්න බෑ. එහෙමයි. ඒක ඊටාම වැරදි මතයක්, වැරදි අදහසක්. චුති චිත්තයට මොනවයිද දන්නේ නෑනේ කියලා බොහෝ දෙනා කියන්නේ. එහෙමයි. චුති චිත්තයේ අරමුණ පෙර ජීවිතයේ ගත්ත අරමුණක්. ඒක මේ ජීවිතයේ ගත්ත අරමුණක් නෙමෙයි. පෙර ජීවිතයේ හෝ පෙර ජීවිතවලදී කොහෙදී හෝ දවසක ගත්ත අරමුණක්. ප්‍රතිසන්දි භවාංග චුති කියන චිත්තත්‍රයේ අරමුණ සමානයි. එහෙමයි. එතකොට ඒක බොහෝ සෙයින් පෙර ජීවිතය හෝ එතනින් එහා පැත්තේ. එනිසා දර්ශනයේ චුති චිත්තය කොයි විදිහට පහළලා නිරුද්ධ වුණත් අපිට ඒක අදාළ නැහැ. ඒක අපිට වෙනස් කරන්නත් බෑ. ඒකේ අරමුණ වෙනස් කරන්නත් බෑ. හැබැයි චුතියට මෙපිට පහළ වෙනවා සිත් පරම්පරාවක් මරණාසන්න චිත්තයන් කියලා. ඒකට මරණාසන්න චිත්ත වීතීන් කියලා කියන්න පුළුවන්. අන්න එතකොට කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන මේ තුනෙන් එකක් අරමුණු කරගෙන සිත් එකක් පහළ වෙනවා. කර්මය කියන්නේ දර්ශන අපි මේ ජීවිතේ කරපු කුසල කර්මයන් තියෙනවානේ. එහෙමයි. ඒ කර්මයම නැත්තම් ඒ කුසල චිත්තයන් අරමුණු වෙනවා. එහෙමයි. ඊළඟට කර්ම නිමිත්ත කිව්වම එදා ඒ කුසල කර්මයන් කරන්න හේතු වෙච්ච දේවල් තියෙනවනේ දර්ශන. එහෙමයි. මහා මල් පූජාවක් සිද්ධ කළා. ඒ පූජා කරපු මල් සමූහය ඒ වගේ දේවල් නැවිලා පේනවා යාට ඒ මරණාසන්න චිත්ත වීතිහින් වලට. ඊළඟට ගති නිමිත්ත ඒ කියන්නේ දර්ශන උපදින තැන ලකුණු පේනවා. යන්නේ හතර අපායට නම් ගිනි දැල් පේන්න ගන්නවා. මනුස්ස ලෝකයට වගේ නම් දිව්‍ය ලෝකයකට වගේ නම් විශේෂයෙන් නන්දන උයන ඒ වගේ රමණීය දේ පේන්න ගන්නවා. එහෙමයි. එතකොට ඒවට කියනවා කර්ම නිමිති ගති නිමිති කියලා. ආන්නේ කර්ම නිමිති ගති නිමිති මුල් කරගෙන ඒ පහළ වෙන චිත්ත පරම්පරාවට අනුව තමයි ඊළඟ ජීවිතේ නැවත චිත්ත පරම්පරාව සකස් වෙන්නේ. ඒ සකස් වෙන එක කරන්නේ නැහැ කවුරුවත්. එහෙමයි. කරවන්නේත් නැහැ කවුරුවත්. එහෙමයි. එහෙනම් කොහොමද සිද්ධ වෙන්නේ? මේ හේතුඵල ධර්ම නිසා සිද්ධ වෙන්නේ. එහෙමයි. ඔන්න ඔතන තමයි දර්ශන. ලෝකේ හැම දෙනාම මුලාවටපත් වෙන තැන. එහෙමයි සර්. බොහෝ දෙනා කිව්වා මේ දෙවියන් වහන්සේ තමයි මේ දේ සිද්ධ කරන්නේ කියලා. බොහෝ දෙනා කිව්වා මේ මහා බ්‍රහ්මයා තමයි මේ දේ සිද්ධ කරන්නේ කියලා. බොහෝ දෙනා කිව්වා ඔතන තෝරගන්න බැරි වෙලා මේක අහේතුකව සිද්ධ වෙන දෙයක් කියලා. එහෙමයි සර්. දර්ශන සාමාන්‍ය මිනිසු ගැන කවර කතාවද?
බ්‍රහ්ම ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්ස ලෝකේ ධ්‍යාන උපදවල අතීත භව විශාල ප්‍රමාණයක් සිහි කරන තාපසවරු පවා උතනදී රැවටුණා. එහෙමයි සනස. ඇතම් තාපසවරුන්ට අහසින් යන්න පුළුවන්. හැබැයි ඔහුන් හිතනවා දර්ශන අපි මවලා තියෙන මහා බ්‍රහ්මයා කියලා. එහෙමයි. එතකොට මේ පොළවේ වැදගෙන යන මිනිස්සු මෙවුන් මාදයක හිර වෙනවා කියන එක අහන්න දෙයක්ද? එහෙමයි සනස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සමස්තය පදාලනය කළා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණය ඒ අනුහස කියන්න මාසතු වචන නැහැ. එහෙමයි සනස. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන්නේ ඒකයි. භාග්‍යවතුන් වහන්සේගේ සරණින් ලැබෙන අනුහස කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. දර්ශන. ඉතින් ඒ නිසා ඒ විදිහට ජීවිතය දිහා බලන්න. හොඳයි. අපේ ස්වාමීනස සතර මහා ධාතු අපට පාලනය කරන්නම බැරිද? දර්ශන සාමාන්‍යයෙන් දැන් මේ රූපය මේ නාමය මේ රාම රූපයන් සකස් වන හේතු තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර. එතකොට කර්මයේ වෙනස් වෙනකොට මේ රූප පරම්පරාව වෙනස් වෙනවා. චිත්තේ වෙනස් වෙනකොට මේ රූප පරම්පරාව වෙනස් වෙනවා. ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට අපට යම් බඳු වෙනසක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ යම් බඳු වෙනසක් ඇති කරනවා කිව්වම දැන් අපි කන බොන ආහාර අපි හිතමුකෝ මෙහෙම. දැන් බඩගිනි වෙලා ඉන්න වෙලාවක යම් බඳු ආහාරයක් කුස පෙරෙන්න ගත්තාම මේ කුසගිනි වේදනාවක් නැති වෙනවා. අන්න එතකොට මේ සතර මහා ධාතුන්ට යම් බඳු බලපෑමක් එල්ල කළා. එහෙමයි. ඒ වගේම රෝග පීඩාවක් ඇතිත් වෙනවක බෙහෙත් ටිකක් වළඳනවා. එතකොට රෝගයේ සුවපත් වෙන ආනතර සතර මහා භූතයන්ට බලපෑමක් එල්ල කළා. එහෙමයි. ආන්නේ විදිහට එහෙම එල්ල කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් ඔන්න කෙනෙකුගේ ජීවිතේ සෑහෙන ලොකු කායික පීඩා ලෙඩ රෝග හැදිලා ඒ වගේ අසරණ වෙලා ඉන්නවා. ආන්නේ වෙලාවක යා හොඳට මිත් වඩනවා. හොඳට බුද්ධානුසතිය වඩනවා. ආන්නේ එතකොට යාට පහළ වෙන්නේ ඊතා සෞම්‍ය වූ සිත් පරම්පරාව. ආන්නේ සිත් පරම්පරාව සමග දර්ශන පහළ වෙන රූප නිසා ඒ රූපත් බොහොම සෞම්‍යයි. ආන්නයට නිරෝගීකම ලැබෙනවා. ආන්නේ විදිහට මේ සතර මහා භූතවලට ධාතු වලට බලපෑමක් එන කරන්න පුළුවන්. හැබැයි 100% නෙමෙයි දර්ශන. එහෙමයි සනස. ඒ නිසා යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්ම නියාමයට යටත්වයි හැමදේම කරන්න පුළුවන්. එහෙමයි සනස. අපිට දැන් යම් පමනකට දැන් මේ ශරීරයේ අපි හිතමුකෝ දර්ශන මේ ශරීරයේ යම් බඳු රෝග පීඩා ආදී දෙයක් හැදුනා නම් ඒක සනීප කරගෙන යම් ටික දවසක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හැමදාටම ලෙඩ රෝග නොහැදෙන විදිහට දේවල් කරන්න පුළුවන්ද? කවදාකවත් ලෙඩ හැදෙන්නේ නැති වෙන බෙහෙත් තියනවද ලෝකේ කාගේ ළඟවත්? නැහැ. හැදෙන ලෙඩට බෙහෙත් ටිකක් දෙයි. එහෙමයි. ඒක සනීප වුණා කියලා තව රෝග හට නොගනී කියලා කාටවත් කියන්න බෑ. එහෙනම් බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි බොහෝම ස්වල්ප බලපෑමක්. එහෙමයි සනස. ඉතින් ඒ ස්වල්ප බලපෑමත් අතහැරලා දැම්මට පස්සේ හිතුවා නම් හරි දර්ශන බලපෑමක් කරන්න බෑ මේවට. මේවා හටගෙන නැසෙන ධර්මතා. මේ මගේ වසඟේ නෑ. නේතම් මම කියලා හිතන්න ඕනේ දර්ශන. එහෙමයි සනස. නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නොවේ, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙම හිතලා මේ නාම රූප පරම්පරාවෙන් මිදෙන්න තියෙනවා නම් ඒතං සන්තං ඒතං පනීතං. ඒකමයි ශාන්තිය, ඒකමයි ප්‍රණීත භාවය. හොඳයි. අපිට ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව තුළින් දහම් ගැටලු විසඳා ගැනීමේ අරමුණින් යුක්තව බොහෝ ලිපි යොමු කරන අසන්නන් පිරිසක් අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ලංකාවේ වේවා විදේශ රටවල වේවා බොහෝ පිරිසක් කතා බහ කරලා මේ සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව තුළදී ගැටලු විසඳා ගැනීමේ අරමුණු සහිතව මේ උතුම් වැඩසටහන ශ්‍රවණය කරනවා. අදත් ඒ වගේ ගැටලුවකට අපේ හාමුදුරනේ පිළිතුරු ලබා ගැනීමේ අධිචිනින් යුක්තව ඔබ වහන්සේගෙන් නිම ගැටලුව විමසන්න කියලා හිතුවා. මහනුවර සිට අසන්නෙක් තමයි මේ ගැටලුව යොමු කරලා තිබෙන්නේ අපේ ස්වාමීන්. සතර සතිපට්ඨානය වඩන විට කයෙහි විවිධ වෙනස්කම් සිදු වෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. ඔහු එතන වැඩි වශයෙන් මෙන්න මෙහෙමත් සඳහන් කරලා තියෙනවා. කය තුල ආලෝක ධාරාවක් වගේ ඇති වෙනවලු. ඒත් සමගම සියලු ඉන්ද්‍රියන් නිරුද්ධ වන ස්වභාවයක් දැනෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. මෙන්න මේක පහදලා දෙන්න කියලා තමයි ඔබ වහන්සේගෙන් ගැටලුවක් විදිහට අපේ හාමුදුරනේ ලිපියකින් යොමු කරලා තියෙන්නේ අපේ ස්වාමීන්. පින්වත් දර්ශන බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මේ උතුම් ධර්ම දායාදය ජීවිතයට ගලපා ගනිද්දී අපට ඒක ඊටාම නැවුම් අත්දැකීමක් වෙනවා එක පැත්තකින්. එහෙමයි. ඉතින් ඒ බඳු නොහුරු නොපුරුදු විෂයකට මේ හදසන්තානේ විවර කරද්දී බොහෝ දෙනාට බොහෝ දේවල් දැනෙන්න පුළුවන්. එහෙමයි. මේ ශාරීරික ගැස්සීම්, පැද්දීම්, ඔය කිව්ව වගේ ආලෝක ධාරා යනවා. එහෙම නැත්නම් ශරීරයේ සැලවෙනවා, පැද්දෙනවා, මේවා දැනෙන්න පුළුවන්. හැබැයි මොනවා දැනුණත් දර්ශන එහෙමයි සනස. ඒ එකක්වත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා විසින් නොතකිය යුතුයි.
ඒවට කිසිම ඉඩක් නොදිය යුතුයි. එහෙමයි. ඒවා අගය නොකළ යුතුයි. ඒවායින් කිසිම චලනයකට පත් නොවිය යුතුයි. හේතුව මොකක්ද? අපි යම් අරමුණක හිත පිහිටුවා නම් ආනාපාන සතිය කියන්නේ කායගත සති භාවනාවක්. ධාතු මනසිකාරය කියන්නේ කායගත සති භාවනාවක්. ඉරියාපත මනසිකාරය ඊළඟට සම්පජාඤ්ඤ භාවනාව, කොට්ඨාස භාවනාව මේ කායගත ප්‍රති භාවනාවේ අංග. මේවා සිද්ධ කරගෙන යනකොට රූපය ගැනයි නොඑක් දේවල් දැනෙන්න පුළුවන්. හැබැයි ඒවා දැනුණට ඒවට වැඩි තැනක් දෙන්න එපා. ඒ දේවල් වෙනුවෙන් කල්පනා කරන්න ගත්තාම එයා භාවනා මාර්ගයේ මුළුමනින්ම ඉවතට යනවා. ඒවා භාවනාවට උපක්ලේශ වශයෙන් දක්වන හොඳයි දර්ශන. එහෙමයි සනස. මේ පුරුදු කරන ප්‍රතිපත්තාණයට කායගතාපතිර උපක්ලේශ ධර්ම මේවා. ආලෝක ධාරා බලල වැඩක් තියෙනවා දර්ශන. එහෙමයි. මේ ශරීරයේ ගැස්සෙන පැද්දෙන දේවල් අමුතුවෙන් බලල වැඩක් නැහැ. ඉතින් ඒ උපාසකතුමා විමසුපේක බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල්ට කිසිම අගයක් නොදී ඔබට කියා දුන් ආකාරයෙන් මේ භාවනාව යෙදෙන්න. යම් දවසක මේ භාවනාව සාර්ථක වෙනකොට, මේ පුහුණුව සාර්ථක වෙනකොට ඔය වගේ දේවල්, ඔය වගේ අරමුණු, ඔය වගේ විකාර රූපී අදහස් සැබවින්ම එන්නේ නැහැ. එහෙමයි සනස. සනස දැන් ඔබ වහන්සේ මේ ධර්ම සාකච්ඡාව තුළ මින්ට පෙර දේශනා කරමින් නැත්නම් මීට පෙර පැහැදිලි කරමින් සිටි අවස්ථාවකදී මට මෙන්න මෙහෙම ගැටලුවක් මතුවුණා. දැන් පංචේන්ද්‍රයට හසුවන සතුට తాවකාලික සතුටක් නම් ඇත්තටම සදාකාලික සතුට කියන්නේ මොකටද අපි හඳුරන්නේ? පින්වත් දර්ශන එක්තරා බමුණෙක් ඇහුවා සාරිපුත්ත ධම්සෙනවි ස්වාමින් වහන්සේගෙන් ඔය නිවනේ තියෙන සතුට මොකක්ද? නැත්තම් ඔය ඔබ ඇහුවා වගේ ඔය සදාකාලික සුවයේ තියෙන සතුට මොකක්ද? ඔය කියන සදාකාලික සැනසීම මොකක්ද? යංකින්චි අවේද මිදමෙත්ත කියලා. මෙන්න මේ වචනයක් දේශනා කළා. එහෙමයි. යම් නොවිඳීමක් වේ නම් ඒ නොවිඳීමමයි එක වෙතන තියෙන සැපය. දැන් ඇසෙන් ලබන සතුට වේදනීයයි. ඒක විඳින දෙයක්. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් මේ සිතෙන් ලබන සතුට වේදනීය. ඒක විඳින දෙයක්. සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා. එහෙමයි. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන වේදනාවේ ප්‍රභේදයන්ට මුහුණ දීමයි මේ සත්‍යය විඳිනවා කියලා කියන්නේ. යන් සංජානාති තං වේදේති. හඳුනා ගන්න යමක් වේද ඒ අනුව විඳිනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් නිර්වාණය අවබෝධ වීම තුළ එතන විඳින්න දෙයක් නැහැ. එහෙමයි. දැන් ලෞකිකත්වයේ තුල තියෙන ධර්මතා ලෝකෝත්තර භූමියේ නැහැ. සැබවින්ම ලෝකෝත්තර භූමිය කියලා කිව්වට එතන ඇති භූමි ආදී වශයෙන් කිව යුත්තක් නැහැ. එහෙමයි. එතන තියෙන්නේ යම් බඳු උපක්ලේශයක් නිසා හරි කර්මයක් නිසා හරි ක්ලේශයක් නිසා හරි උපදින දෙයක් වේ නම් එතන එබඳු ක්ලේශයක්, එබඳු උපක්ලේශයක්, එබඳු කර්මයක් නොමැති නිසා එතන හට ගන්න දෙයක් නැහැ. එහෙමයි. එතකොට જાතියක් නැති තැන ජරා මරණ නැහැ. ඉපදුනොත් තමයි විඳීමක් තියෙන්නේ. එහෙමයි. එතකොට එහෙම ඉපදීමක් නැත්තම් විඳීම ගැන කතා කරන්න පුළුවන් වේද? ඒතර සදාකාලික සුවය කියන්නේ ඉපදීම නිරුද්ධ කළා දැමීම. ඉපදුනොත් ලැබෙන සැප වේදනා බොහෝම සල්පයි, දුක් වේදනා අප්‍රමාණයි. ඉතින් දුක් බහුල වූ සැප ස්වල්ප වූ සංසාර ගමනෙන් අතමින්දනවස් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය දේශනා කළා. හැබැයි දර්ශන මේක ප්‍රඥාවන්තයන්ට විතරයි විශේෂ වෙන්නේ. එහෙමයි සනස. කාමයන්ට මොසපත් වෙච්ච අයට මේක විශේෂ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සදාතනික සුවය කියන්නේ රාගක්කය. රාගය නැති වී යාමයි. දෝසක්කය. ද්වේෂයේ ඉතිරියක් නැතුව නැති වී යාමයි. මෝහක්කය. පාපක්කය. කර්මක්කය. මේ සෑම නමකින්ම හඳුන්වන්නේ සියලු කර්මයන් හටගන්න එක යම් මොහොතක නතර වුණා නම් එතනින් එහාට යාට ආයේ භව ගමනක් නැහැ. ඒ නිසා ජාතිය නැතිවීමයි සදාතනික සුවය කියන්නේ. ජාතිය නැත්තම් ජරා මරණ නැහැ. එහෙමයි සනස. සනස ඊළඟට කර්මය මුල් කරගෙන රෝග හටගන්නේ කොහොමද කියලා අහුවොත් ඔබ වහන්සේගේ පිළිතුර වන්නේ මොකද්ද අපි හඳුරන්නේ? පින්වත් දර්ශන ඔය ඒ කාලේ හිටියා එක්තරා තරුණයෙක්. ඒ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න මාලාවක් විමසුවා. තරුණයන්ට විවිධ ප්‍රශ්න එනවානේ දර්ශන. එහෙමයි සනස. ඉතින් ඒවා එදා නම් බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහලා විසඳ ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තරුණයාත් අහනවා ස්වාමීනි මේ ලෝකෙම පුදුමයි. සමහර මිනිස්සු හරි ලස්සනයි, සමහරු කැතයි, සමහරු ධනවත්, සමහරු හරිම දුප්පත්, සමහරු අඩු වයසෙන් මැරෙනවා, සමහරු වයසට ගිහිල්ලා මැරෙනවා. ස්වාමීනි සමහරු හරි රෝග පීඩා මැද දුක් විඳිනවා, සමහරුන්ට ඉහෙන් බහින රෝගයක් නැහැ. ස්වාමීනි මේ හේතුව මොකක්ද? ඉතින් මේ ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ දීර්ඝ දේශනාවකින් පිළිතුරු ලබා දී වදාලා. ඒ අතරට දර්ශන රෝග පීඩා මේවා බොහෝ සෙයින් හැදෙන්නට
කර්මයේ බලපෑමක් ඒකාන්තයෙන් තියෙනවා. කර්මයේ බලපෑමක් නැතුව මොනම රෝගයක්වත් හැදෙන්නේ නැහැ. හැබැයි කර්මයේ එකම හේතුව කියලා ගන්න එහෙම නැහැ. ඒක හේතුවාදයේ ප්‍රතික්ෂිප්තයි තථාගත ධර්මයේ තුල. හැබැයි දර්ශන දැන් අපි හිතමුකෝ මෙහෙම පෙර ජීවිතවල කවුරු හරි කෙනෙක් සත්ව හිංසනය කළා තියෙනවා, ප්‍රාණඝාතය කළා තියෙනවා. ඒ සත්ව හිංසනය, ප්‍රාණඝාතය වගේ කර්මයන්ට අවශේෂ විපාක ලැබෙනවා. ප්‍රධාන වශයෙන් යාට දුගතිය උපදින සිද්ධ වෙනවා. ඒ දුගතියේ කර්ම ගෙවලා ආවට පස්සේ අවශේෂ විපාක හැටියට මනස ලෝකයට ආවට පස්සේ ආන්‍යයට නොයෙක් විදිහේ රෝග ඇති වෙනවා. ආන්‍ය රෝග වලට අර එදා කරපු අකුසල කර්මයේ සත්ව හිංසාව නැමැති අකුසල කර්මයේ බලපෑමක් තියෙනවා. දැන් ඔබ අහලා තියෙනවා චක්කපාල ස්වාමීන් වහන්සේ ඇස් නොපෙනී ගියා. ඒ නොපෙනී ගිය පෙර සංසාර ගමනේ එක්තරා අවස්ථාවකදී වෛද්‍යවරයෙක් හැටියට දැස අන්ධ කරන්න කටයුතු කළා. ආන්නේ වගේ සමහර රෝග තියෙනවා. ඒවට ලොකු කර්මයේ සම්බන්ධයක් තියෙනවා. හැම රෝගයකටම වගේ සම්බන්ධයක් තියෙනවා. නමුත් ඔය කර්මජ රෝග කියලාම කොටසක් අට ගන්නවනේ. ඔය අපි ගත්තොත් ඔය මේ ශරීරයේ ඇති වෙන විවිධාකාර පිළිකා වගේ රෝග. ඒවට කර්මයේ බලපෑම බොහෝ සෙයින්. ඊළඟට හොරි දද කුෂ්ඨ වගේ රෝග. ඒවට කර්මයේ බලපෑම තියෙනවා. ඉතින් කර්මයේ බලපෑමට ඍතුවත් අනුගත වුණාට පස්සේ හැදෙන රෝග වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ. ඒ නිසා කර්මානුරූපීව සකස් වෙන රෝගයන් තියෙනවා. ඒ කර්මානුරූපීව ඇතිවන රෝගයන්ට වේවා මොන රෝගයකට වේවා තියෙන එකම උත්තරය තමයි දර්ශන ජාතිය නිරුද්ධ කිරීම. ඉපදිනොත් රෝග හැදෙනවාමයි. සනස දැන් අපි ගොඩක් වෙලාවට අහලා තිනවා චේතනාව තමයි හැම දෙයකටම මුල් වන්නේ කියලා. එසේනම් සනස මේ චේතනාව නිසාවෙන්ම කුසලයක් හටගන්නවා නම් අපි වස්තුව මුදල් වියදම් නොකර ඒ වගේ මහන්සි නොවි චේතනාවක් පමණක් හට ගැනීම ප්‍රමාණවත්ද ජීවිතයක පින් කුසල් රැස් කර ගැනීම සඳහා? පින්වත් දර්ශන චේතනාහම් භික්කවේ කම්මං වදාමීනේ චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසයි. එතකොට චේතනාව තමයි සැබවින්ම චේතනා චෛතසිකයමයි කර්මය කියන්නේ. එහෙමයි. හැබැයි ඒ අපිට දැන් පුද්ගලයෙකුට මෙහෙමයි. ඒ චේතනාව මනෝමූලිකව පහළ වෙනවා. ඊට පස්සේ ඒක කාය කර්ම වශයෙන් මනෝ කර්ම වශයෙන් සම්පාදනය කරනවා. අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ ගැන සිත පෑදීම වශයෙන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන චේතනාවක් පහළ වෙනවා. එතකොට එයා ඉන් අනතුරු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා එයා කියනකොට අන්න ඒ කුසල චේතනාව වාක් කර්මයක් බවට පත් වෙනවා. ඊළඟට දර්ශන මල් ටිකක් ඒ ඉතිපිසෝ ගාතාව කියමින්ම නෙලාගෙන ඇවිල්ලා බුදු සිරිපාභිස පූජා කරනකොට ඒක කාය කර්මයක් බවට උපනිශ්‍රය වෙනවා. කාය කර්මයකට උපනිශ්‍රය වෙනවා. ওই විදිහට හට ගන්නා චේතනාව කාය කර්ම වචී කර්ම අනුසාරයෙන් තවදුරටත් ඒ කර්මය ප්‍රබල කරනවා. හැබැයි අකුසල කර්මයක් තේමයි කුසල කර්මයක් තේමයි. එතකොට අපට මේ ජීවිතේ වේවා වෙන යම් ජීවිතයක වේවා කොතනකදී වේවා ඒ චේතනාවේ බලපෑම මුල් කරගෙන තමයි සැප දුක් විපාක අපට ලැබෙන අපේ ජීවිතේ. එතකොට චේතනාව ප්‍රබල වෙන මේක කාය කර්මයක් වචී කර්මයක් බවට පත් වෙනකොට හැබැයි මානසික වශයෙන් පහළවන ඒ චේතනාව එතනදීම ප්‍රබල වෙනවා මිත්‍යා දෘෂ්ටි අවිද්‍යාව වගේ කාරණාවලදී. එහෙමයි. ඉතින් කොහොම වුණත් හටගන්නේ කුසල චේතනාවක් නම් ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි. හටගන්නේ අකුසල චේතනාවක් නම් වහාම දුරු කරන්න කුසල චේතනාවක් උපදවා ගන්න. ඒක තමයි ශ්‍රාවකයන්ට ලබා දෙන අනුශාසනාව. හොඳයි. එසේනම් අද ඉරිදා සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාව අපි නිමා කරන්නත් වෙලාව ටිකෙන් ටික ලං වී තිබෙන නිසා අපේ හාමුදුරනේ බොහෝ දෙනෙක් ජීවිතයේ තමුන්ට ඇති වී තිබෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදලා සතුට සැනසීම ළඟා කරගන්නේ මේ වගේ දේශනා කරන දහම් පදයක් ශ්‍රවණය කිරීමෙන්. අදත් මේ ලොව වටා සිටින බොහෝ පින්වන්ත සිත්වලට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නටයි ඔබ වහන්සේට මේ අවස්ථාව උදා කර දෙන්නේ අපේ ස්වාමීන්. පින්වත් දර්ශන අද මේ උතුම් සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දුන් අතිපූජනීය ස්වාමින් වහන්සේලාට ඒ වගේම සදැහැති දෙස් විදෙස් ශ්‍රාවකයන්ට පින්වත් දර්ශන ඇතුළු net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම පින්වත් වරුණ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂී සම්පන්නිය ලැබේවා. කායික මානසික සැනසීම වේවා. මේ කියා දුන් උදාර බුදු වදන්හි පිහිටා ජීවිත ජය ගන්න කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න අපිට ලැබෙන මේ උතුම් අවස්ථාවක් හැම දිනාටම මේ උත්තම ප්‍රතිලාභය අපරාජිත ජයග්‍රහණයකට මාවතක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අදත් සදහවතුනි මේ ඉරිදා දිනයේදී සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාව තුළින් ඔබේ ජීවිතයට ධර්මයේ තිබෙන අපූර්වත්වය ළඟා කරන්න, ධර්මයේ ආශිර්වාදය ළඟා කරන්න, ධර්මයේ පිහිට පිළිසරණ ළඟා කරන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණු බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී
පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාභෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපි විශේෂයෙන්ම ඔබට මතක් කරනවා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් ධර්ම සාකච්ඡාවන් වලට සවන් දීම තුළින් ඔබට යම්කිසි ගැටලු පැන නගිනවා ඇති. එම දහම් ගැටලු යොමු කරන්න සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව net fm තැපැල්පෙට්ටිය 20:45 කොළඹ. සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව net fm තැපැල්පෙට්ටිය 20:45 කොළඹ තමයි අපේ ලිපිනේ. අදත් අපි සමුගන්න සූදානම් වන්නේ ප්‍රාර්ථනාව සියලු දෙනාගේ සිත්වලට යහපත් දහම් සිතුවිලි පහළ වේවා. යහපත් සිතුවිලි පහළ වීම තුළින් ජීවිතය සුවදායීව ගත කරන්නට තුන්රුවනේ ආශිර්වාදය ලැබේවා. වැඩසටහන නිමාවට පත් කරමින් සම්බන්ධතාවයේ අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත